අප්ලෝඩ් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. හරි. ළමයි පුංචි පණිවිඩයක් තියෙනවා දෙයක් කියන්න තමයි බොහෝ විට ඔයාලට නොවැම්බර් මාසයේ 15 හෝ 22 බොහෝ විට ළමයි 22 මැද්දේ නැවත පාසල් පටන් ගන්න නිවේදනයක් කරයි 22 වෙනිදා සඳහා බොහෝ විට හරිද? එතකොට 22 පුතේ පටන් ගත්තොත් ඔයාලගේ 3 වෙනි වාර විභාගය. කියන්නේ ළමයි ඔයාලගේ 9 ශ්‍රේණිය අවසන් වෙන්නේ 2022 මාර්තු මාසෙට කල් දාන්න බලාපොරොත්තුවක් තියෙනවා. එහෙනම් තමයි නිවේදනය නිකුත් කරලා තියෙන්නේ. ඔයගොල්ලෝට ළමයි අතරේ 10 වසර පටන් ගන්න ඇත්තටම මාර්තු මාසයක්. මාර්තු මාස තමයි 10 වසර පටන් ගන්න. හැබැයි එච්චර කල් ඉන්න බෑ. අපි ළමයි ඔයාලට දෙසැම්බර් මාස ජනවාරි මාසෙට පුතේ අපි 10 වසර පටන් ගන්නවා. නැත්තම් ඒක ඔයාලට කලමනාකරණය කරගන්න අමාරු නිසා. හරි. ඒකෙ පුතේ බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ට 9 වසරේ අර අතපසු වෙච්ච ටික කරලා අනිවාර්ය විභාග එකක් හෝ දෙකක් පවත්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මැප්පේ මම තමයි ඔයාලගේ මේ අපිට අවසන් වෙන පුතේ කාලය මාර්තු මාසෙ වෙනකන් දික් කරලා තියෙන බොහෝ විට. හරිද? ඒ නිසා 22 වෙනිදා විතර මම විශ්වාස කරනවා ලැබෙන ආරක්ෂා මාර්ගයේ 22 6 7 8 9 ශ්‍රේණි ආරම්භ කරන්න මම දැන් බලාපොරොත්තුවක් දෙන්නවා. හැබැයි පුංචි ප්‍රශ්නයක් තියෙනවා මේ දවස්වල ළමයි නැවත පුතේ කොරෝනා වැඩි වෙමින් පවතින තත්ත්වයක් තමයි තියෙන දවසේ පොත 700කට ආසන සංඛ්‍යාවක් කියන ලොකු සංඛ්‍යාවක් බොහෝ විට පුතේ මත පළ කරන්නේ අනාවැකි පළ කරන්නේ නැවත ජනවාරි මාසයේ හෝ දෙසැම්බර් මාසයේ අවසන් වෙනකොට නැවත පුතේ පාසල් සම්බන්ධයෙන් තීරණයක් ගන්න වෙනවා කියලා තමයි ගොඩක් අය මත පළ කරන්නේ. හරිද? කොහොම නමුත් ආල්පේ ඉස්කෝලේ පටන් ගත්තෙන් සෞඛ්‍ය ආරක්ෂක යන්න තවමත් ළමයි දවස් ග්‍රූප් 700කට ආසන්න ප්‍රමාණයක් හම්බ වෙනවා. හරිද? ගොඩක් මේ පාසල් වල ළමයින්ට ආසාදනය වෙලා තියෙනවා. ළමයින්ට ප්‍රශ්නයක් නොවුනට ඔයගොල්ලෝගේ ළමයි අම්මා තාත්තා එහෙම නැත්නම් දෙසියා හෝ ආච්චිලා ගෙදර ඉන්න උනා ඒ අයට ආදවඳුන තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා තමයි ඔයාලට ආරක්ෂිත වෙන්න හේතුව ඔයගොල්ලෝ පාසලට යනවා ළමයි එක්ක ගැටසෙනවා. ඒ නිසා ඔයාලගේ ළමයි ගෙදරට එන්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා තමයි ගොඩක් මේ ඔයගොල්ලෝ ආරක්ෂා වෙන්න ඕන. විශේෂයෙන්ම ඔයාලගේ අම්මෝ තාත්තා නැත්නම් සීයාච්චි ඉන්නවනම් ගෙදර ඒ අය ආරක්ෂා කරගන්න එයාවත් ආරක්ෂා කරගන්න කනගාටුදායක ආරංචියක් තිබුණේ තමයි ගිය අවුරුද්දේ මගෙන් ඉගෙන ගත්ත ළමෙක් හිටියා සුජාතා විද්‍යාලයෙන් ගේකොට ඒ දරුවෙක්ගේ තාත්තා කෙනෙක් නැතුණා ළමයි ඊයේ කොරෝනා වැරදිලා ඒකයි අපි ආදරය කරන මිනිස්සු අපේ ළමයි නොකියාම සමුගන්න දෙය නිසා අවසානට අපිට මූණවත් දකින්න බැරි වෙන තත්ත්වයක් උදාහරණයක් තියෙන නිසා මම ඔයගොල්ලන්ට කිව්වේ පාසල් පටන් ගත්ත දරුවනේ යන්න ඉස්කෝලේ හැබැයි ඔයා ආරක්ෂාකාරීව ඉන්න හේතුව තමයි ඔයාලගේ ගෙදර අයව හැමදාම ඔයාලා ළඟින් තියාගන්න ඕනේ. හරි නිසා ඒක මතක තියාගෙන වෙනද වගේ හැසිරෙන්න බෑ. ඒක නිතරම මතක් කරගන්න. ඒක දෙන පුංචි උපදේශයක් දරුවනේ. හොඳට මතක තියාගන්න තේ. බොහෝ විට 22 තමයි පාසල් පටන් ගන්න තියෙන්නේ. අර බොහෝ විට 22 වෙනිදා පණිවිඩය නිකුත් කරයි. 15 හෝ 22 තමයි අපේ ළමයි තියෙන්නේ. නමුත් මම දැන් 15 කියාවේ 22 වෙනිදා විතර ඔයාලට පටන් ගන්නම කරේ. නිසා සූදානම් වෙලා ඉන්න. ඒක කොටසට. හරි. ළමයි මේ ඔයාලට පේනන්නේ මේ තමයි ලංකාවේ පළවෙනි කැබිනට් මණ්ඩලය. අද අපිට කතා කරන්න තියෙන්නේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලක්ෂණ වල අපේ අග්‍රාණ්ඩුකාරය ගැන කතා කරමු. අපි ළඟයි පාර්ලිමේන්තු ගැන කතා කරමු. අද අපිට කතා කරන්න තියෙනවා ආගමික ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන්. ඔයාලට මම දැන් මේ මෙයා දැකලා පුරුදු කරලා ඩී.එස්. සේනානායක මහතා 1947 කැබිනට් මණ්ඩලය දියුරුම් දුන්නට පස්සේ සුළු පිරිසක් ඉන්නේ. අද දැන්වත් ළමයි කැබිනට් මණ්ඩලෙත් මේ වගේ ෆොටෝ එකක් ගහන්න බෑ. ෆොටෝ බද්ධ කරන්න. ඒ තරම් ලොකු කැබිනට් මණ්ඩලයක් ලංකාව චූට රටක් වුණාට ඇමතිවරුන් ළමයි පාට ගොඩක් මාර ගොඩක් ඉන්නවා.
අමාත්‍යවරු. හරි. අපි ළමයි සාකච්ඡා කරන්නේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දේශීය කතා කරලා පාර්ලිමේන්තුව අග්‍රාණ්ඩුකාරවරයා අපි එතන කතා කරා. මම පොඩ්ඩක් නැවත මතක් කරගන්නම් ඒක කොටස. ඔයාලට මතක ඇති සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1942 තමයි ක්‍රියාත්මක වෙන්නේ. මට කියන්න අපි අග්‍රාණ්ඩුකාරවරයා ගැන කතා කරමු. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ලංකාවේ රාජ්‍ය නායකයා වෙන්නේ කවුද? බ්‍රිතාන්‍ය රැජින. බ්‍රිතාන්‍ය රැජින හෝ රජු. බ්‍රිතාන්‍ය රැජින. අන්න හරි. එයාට මෙහෙට එන්න පුළුවන්ද? මෙහෙ ඇවිල්ලා පදිංචිලා වැඩ කරන්න පුළුවන්ද? බැහැ. ඒ එයා ඉන්නේ ඒ වෙනුවට බ්‍රිතාන්‍ය රජුව හෝ රජින වෙනුවෙන් පුතේ නියෝජිතයෙක් කෙරුවා. එයා තමයි කවුද ළමයි? අග්‍රාණ්ඩුකාරවරයා. ඔයගොල්ලෝ මතක තියාගන්න මහා පරිප්ලේශික දෙයක්. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයටතේ ලංකාවේ රාජ්‍ය නායකත්වයේ ලංකාවේ ප්‍රධානියන්නේ බලයක් නෑ. නාමිකව පුතේ නමට විතරයි රාජ්‍ය නායකයෝනේ. බ්‍රිතාන්‍ය රජුව රජ. ඒ අනුව එයාට මෙහෙට ඇවිල්ලා වැඩ කරන්න බැහැනේ දරුවනේ. ඒ අනුව තමයි පුතේ බ්‍රිතාන්‍ය රජුව රජින දෙවිවේ නියෝජිතයෙක් කෙරුවා අග්‍රාණ්ඩුකාරවරයා. එයාට තමයි නීති හදන අංශය බලය පුතේ. පාර්ලිමේන්තුව හැදවන්න පුළුවන්, කල් තබන්න පුළුවන්, විසිරවන්න පුළුවන්. අමාත්‍ය මණ්ඩලයපත් කරන්න, ඒගොල්ලෝගේ අමාත්‍යාංශ තීරණය කරන්න, අධිකරණයට පේ විනිශ්චයකාරයපත් කරන්න ඔක්කොම තියෙන බලය. හැබැයි එයා හැමදේම කරන්න ඕන කාගේ උපදෙස් පිටද ළමයි? අගමැතිගේ පුතේ උපදෙස් පිට තමයි ඒ කටයුතු කරන්න ඕන. ඒ අනුව තමයි ළමයි අපි කියන පුතේ මේ අග්‍රාණ්ඩුකාරවරයා මොන විධායකයෙක්ද ළමයි? අන්න හරි. නාමික විධායකයෙක් විදිහට තමයි පුතේ අපි සලකන්නේ. ඔහුට බලය තියෙන්නේ නමට විතරයි. නාමික විධායකයෙක් විදිහට තමයි අපි සලකන්නේ. එතකොට අපි කතා කරන්නේ පොතේ නැති කොටසකුත් ලංකාවේ අග්‍රාණ්ඩුකාරවරු පිළිවෙල. කවුද ළමයි මුල්ම කෙනා? හෙන්රි මන්ට් මේසන් මුවර්. අන්න හරි. සර් හෙන්රි මන්ට් මේසන් මුවර් එයින් පුතේ මෙයා තමයි ඉන්නේ. ඔහු ලංකාවේ පළමු අග්‍රාණ්ඩුකාරවරයා වගේම තව තනතුරක් අවසාන ආණ්ඩුකාරවරයා. ලංකාවේ අවසාන ආණ්ඩුකාර. ඔයගොල්ලෝ මතක තියාගන්න ලංකාවේ මුල්ම ආණ්ඩුකාරයෙක් මුල්ම කෙනා? ෆෙඩරික් නෝත්. අන්න හරි. ෆෙඩරික් නෝත් තමයි ලංකාවේ මුල්ම ආණ්ඩුකාරවරයා. අවසාන කෙනා තමයි සර් හෙන්රි මන්ට් මේසන්. ඔව්. දෙවෙනි කෙනා තමයි සෝල්බරි සාමි. විලියම් ගෝපාල්. ළමයි ඇයි සර් ඔලිවර් ගුණතිලක වැදගත්? පළමුවන සිංහල අග්‍රාණ්ඩුකාරවරයා. හරි. බොහොමද ළමයි. ඔහු තමයි පුතේ පළමු සිංහල අග්‍රාණ්ඩුකාරවරයා. අවසාන කෙනා තමයි විලියම් ගෝපාල්. හරි. අපි ඒක කතා කරා. ඊට පස්සේ අපි කතා කරා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන්. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායකය මොකක්ද ළමයි සරල තේරුම් ව්‍යවස්ථාදායක කියන්නේ? නීති හදන ආයතන. නීති හදට අවශ්‍ය නීති හදන ආයතනය. එතකොට සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රටට අවශ්‍ය නීති. එතකොට අපි කියන ව්‍යවස්ථාදායකයෙක් කිව්වේ පාර්ලිමේන්තුව. ඒක කී මාණ්ඩලිකද? ද්විමාණ්ඩලික. මේ පාර්ලිමේන්තුවේ සෝල්බරි ද්විමාණ්ඩලික. ඔබලා මතක තියාගන්න මම නැති දවසක නාවෙන්න වෙයි. ලංකා ඉතිහාසයේ එකම මොන මාණ්ඩලික පාර්ලිමේන්තුවක් ද්විමාණ්ඩලික පාර්ලිමේන්තුවක්. ලංකාවේ මෙච්චර කල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබුණා. ගොඩක් තිබුණා. හැබැයි ඒ කිසිම එකක දරුවනේ පාර්ලිමේන්තුවේ ද්විමාණ්ඩලික නෑ. නමුත් පළමුවට සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව ද්විමාණ්ඩලික. ඒ කියන්නේ මණ්ඩල දෙකක්. පළවෙනි මණ්ඩලය මොකද පුතේ? මන්ත්‍රී මණ්ඩලය. ඒ කියන්නේ දරුවනේ අපි ඡන්ද දීලා පත් කරන මණ්ඩලය. මහජන මන්ත්‍රී මණ්ඩලය. අපි වෙනුවෙන් තමයි ඒගොල්ලෝ යන්නේ. අපේ නියෝජිතයෝ. ඒ නිසා අපිට තම නමක් කියනවා. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය. හරිද? අන්න හරි. මහජන මන්ත්‍රී මණ්ඩලය හොඳේ. ඒකට කියනවා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කියලා. මහජන මන්ත්‍රී මණ්ඩලය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කියලා.
මේ පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව කීයද ළමයි? 101යි. හරියට හරි. බොහොම හොඳයි. 101කින් 95ක් කවුද ළමයි? අන්න හරි. ජනතාවගේ ඡන්දයෙන් තේරෙනවා. ඉතිරි 6 කවුද? අගමැතිගේ උපදේශ හරි. අගමැතිගේ උපදෙස් පිට අග්‍රාණ්ඩුකාරවරයා විසින් ඉතින් කොටස පත් කරනවා. ඉතින් 6 දෙනා පත් කරනවා. එතකොට මේ පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු 5යි. නීති සම්පාදනය, මුදල් පරිපාලනය, අයවැය සකස් කිරීම, සංවර්ධන වැඩසටහන් සැලසුම් තමයි සාමාන්‍ය පදේ පාර්ලිමේන්තුවේ බලය. ඊට පස්සේ අපි සාකච්ඡා කරා පාර්ලිමේන්තුවේ දෙවන සභාව මොකක්ද ළමයි? සෙනෙට් සභාව නැත්නම් උත්තර මන්ත්‍රී මණ්ඩලය. අන්හර ළමයි. පාර්ලිමේන්තුවේ දෙවන සභාව තමයි සෙනෙට් සභාව. එහෙම නැත්නම් උත්තර මන්ත්‍රී මණ්ඩලය. ඒකේ සමාජික සංඛ්‍යාව 30යි 15ක්. පාර්ලිමේන්තුවේ හරි. ඉතිරි 15කට කාගේ උපදෙස් පිටද? අගමැතිගේ උපදෙස් පිට ආණ්ඩුකාරවරයා විසින්. සුළු ජාති. ඒ උපදෙස් පිට අග්‍රාණ්ඩුකාරවරයා විසින් පත් කරා. මේ සෙනෙට් සභාවේ නිල කාලය අවුරුදු 6යි. වසර 6යි ළමයි. වසර 6යි. මම ඔයගොල්ලෝ ගිස්ත පැහැදිලි කරලා දුන්නා. ඇයි සෙනෙට් සභාවකට දාන්න හේතුව තේරෙනවද? ඔයාලට මම පැහැදිලිව කිව්වා සෙනෙට් සභාවක් දාන්න හේතුව ඒ තමයි උගත් බුද්ධිමත් අය පාර්ලිමේන්තුවට මේ ගන්න. උගත් බුද්ධිමත් අය පාර්ලිමේන්තුවට ගන්න සහ මහජන මන්ත්‍රී මණ්ඩලය හදිස්සියෙන් ගෙන පුතේ නීති ගැන නැවත සොයා බැලීමක් කරන්න තමයි ඒගොල්ලෝගේ අරමුණ. හරි. අද මාතෘකාව අපි ළමයි කතා කරමු පුතේ. දාන්න මාතෘකාව අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය කියලා. හරි. සර්වජන ඡන්ද බලය කියන්නේ මොකක්ද? හරි මම එක කියන ප්‍රශ්නයක් අහන එක දරුවෙක් සර්වජන ඡන්ද බලය කියන්නේ. හරි. පුතේ 1910 ලංකාවේ තිබිච්ච ආණ්ඩු ක්‍රමය තමයි ක්‍රූමැකලම් ආණ්ඩු ක්‍රමය. ක්‍රූමැකලම් 1910. ක්‍රූමැකලම් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයෙන් ලංකාවට හඳුන්වා දෙන මේ සීමිත ඡන්ද බලය. සීමිත කියන්නේ චූටි පිරිසකට ඡන්ද බලය. ඒ කියන්නේ 1910 ක්‍රූමැකලම් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයෙන් ලාංකිකයන්ට දෙන සීමිත ඡන්ද බලය. සුළු පිරිසකට ඡන්ද බලය දෙන්නේ. ඒ ඡන්ද බලය හම්බෙන්නේ උගත් ධනවත් මොන වගේ අයද? පුරුෂ පක්ෂයට කාන්තාවන්ට ධනෙ තිබුණා. මොකක්ද තිබුණා? දෙන්නේ නැහැ ළමයි. මොකද්ද මොන බලෙන් දෙන්නේ නැත්තේ? සර්වජන ඡන්ද බලය. ඔව් ඡන්ද බලය දෙන්නේ. ඡන්ද බලය දෙන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් කියනවා ගෑනු ළමයි මොඩයි. එයාට ඡන්ද දාන්න තේරෙන්නේ. ඒ නිසා තමයි ඡන්ද බලය දෙන්නේ. ළමයි ඇත්ත නේද කතාව පොඩ්ඩක්? ඔව් සර්. ඔව් සර්. හරිද? හරියටම හරි සර්. හරි. එතකොට ළමයි නෑ හරිද? මම නිකන් විහිළුවක් කරේ. ඒ කියන්නේ හැබැයි ළමයි දැන් පුතේ රැකියාවල වැඩිපුරම ඉන්නේ කාන්තාවන්ද පිරිමි අයද? කාන්තාව දැන් ළමයි වැඩිපුරම ඉන්නේ පුතේ කාන්තාව තමයි ළමයි වැඩිපුරම ඉන්නේ හොඳේ. ඒකත් මතක තියාගන්න. දැන් ඉස්කෝලේක ඔයගොල්ලෝගේ ඉස්කෝලේ වැඩිපුරම ඉන්නේ මිස්ලාද සර්ලාද? මිස්ලා. ඔව් සර් කෙනෙක් හොයාගන්න නැහැ බෙහෙතකට. හරිද? හරිම නඩුයි. ඒකෙන් කියන්නේ නැහැ කාන්තාව කියලා. ඒ කියන්නේ ළමයි හොඳම රැකියාවල ඉන්නේ කවද පුතේ? හරි. හරි. දැන් මම ඔයගොල්ලෝ අහලා දෙනවද? ladies first කියලා එක. ඔව් සර්. හරි. ladies first කියන්නේ මේ කාන්තාවට මුල් තැන. ඒක මේ කාන්තාවට ආඩම්බරයක් වෙන එකක්ද? දැන් කොට මට හෙල් දින ගොඩක් ගෑල්ලා නැහැ කියලා. ladies first. ගලක් හේතු නැහැනේ. අලංග නැහැ. හරි. මම ඒක හේතුව කියන්න ළමයි. ඔයගොල්ලෝ දැකලා තියෙනවද මේ බස් එකක ගෑනු කට්ටිය ෆුට් බෝඩ් එකේ ඉල්ලා ආවද දැකලා තියෙනවද? ඔව් සර්. ෆුට් බෝඩ් එකේ ඉල්ලා නතර කරන්නේ කලින් පග්ගාල දුවලා කොට යන්නේ නැහැ සර්. එහෙම යන්නේ නැහනේ. ඒගොල්ලෝ පුතේ හරි අසරණයි. හරි අසරණයි. ඒගොල්ලන්ට කාගේ හරි උදව්වක් ඕන.
ඒ නිසා තමයි යුරෝපයේ සංකල්පයක් හටගත්තේ ladies first. මේ කාන්තාව හරි අසරණයි. ඒ අයට යන්න දෙන්න මුලින්. පිරිමි අයට ඕන විදිහකට යන්න පුළුවන්. ඒකල මම නැවත ගිනිගන්නකට හරි මුලින්ම කාන්තාව හා ළමයි යවන්නේ. ඒ නිසා තමයි ladies first කියන සංකල්පය හදන්නේ. මේ කාන්තාවන්ට එහෙම එකකට නෙමෙයි. ලබන අවුරුදු 10 වසරේ පුතේ ඉගෙන ගන්න. දැන් ළමයි ඔයගොල්ලෝ හිතන්නේ කාගේද ස්වභාවයෙන් පුතේ මොලේ විශාල වෙන්නේ කාගේද ඔයගොල්ලෝ හිතන්නේ? පිරිමි අයගේ. පුරුෂ පක්ෂ. පිරිමි අයගේ පුතේ මොලේ ප්‍රමාණය ඝන සෙන්ටිමීටර 1600ක්. කාන්තාවන්ගේ මොලය ඝන සෙන්ටිමීටර 920යි. භාගයට භාගය. හරි. දැන් ඔයගොල්ලෝ මොකද? හේතුව කාන්තාව මෝඩයිද? ඒකට නම් දන්නේ නැහැ. එනේ සබ්බ කරන්න බා. ගෙදර අම්මගේ කුටි කන්න වෙනවා නේද? හරි. අපි ළමයි කතා කරමු දැන්. ආගමික ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ සම්බන්ධයෙන්. හරි. ඒක ඉතිහාසයට අනුව අපිට ඒ ජීවිතේ හැම නෑ. හරි. ළමයි අපි කතා කරමු මාතෘකාව දාන්න. ආගමික ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. ආගමික ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. ඔකේ ආන්දේ. සර් එතකොට අර ඉස්කෝලේ 22 වෙනිදා පටන් ගත්තාම 10 වසර මාර්තු මාස වෙනකම් මේ වගේ නම් පටන් ගන්න සර් වෙන්නේ විභාග එහෙම තියනවාද? අනිවාර්යෙන්. ඒ ඔයගොල්ලෝ මම හිතන්නේ මාර්තු මාසෙත් මාර්තු මාසෙත් කියවනේ. ඒ කියන්නේ අධ්‍යාපන මාධ්‍ය දෙකම අපේ ඒගොල්ලෝගේ වාරය අවසන් වෙන මාර්තු වෙනකන්. ඒකේ පොඩි ප්‍රශ්නයක් කරමින් මෙහෙමයි ඒක වෙන්නේ. ඔයගොල්ලෝ දන්නම ළමයි පෙබරවාරි මාසෙදී ශිෂ්‍යත්වය තියන්නේ නේ. ශිෂ්‍යත්වය තියෙන්නේ පෙබරවාරි වෙනි ජනවාරි මාසෙ 22. ජනවාරි. ජනවාරි මාසෙ 22. ඒ කියන්නේ එක දවසයි එක ෂේර්. එතකොට තමයි පෙබරවාරි මාසෙ 22 කොහෙද නේද A level තියෙන්නේ. මම දන්නේ මට මතක හිටව. පෙබරවාරි මාසේ. එතකොට මේ A level විභාග කියන්නේ මාසයක් විතර නිවාඩුවක් හම්බ වෙනවා. ඒ කියන්නේ ධර්මනේ ඔයාලට පෙබරවාරි මාසෙ විතරේ 9 වසරේ සිලබස් එක අවසන් කරලා ඔයාලට තමයි මේ 10 වසරේ විතර පටන් ගන්න මාර්තු වෙන. ඒක තමයි කියන්නේ. ඒ නිසා පෙබරවාරි වෙනකන් මම විශ්වාස කරනවා අවුරුදු වශයෙන් අඩුම වශයෙන් ගන්නයි ඔයගොල්ලන්ට වාර විභාග දෙකක් අත්‍යයයි. වාර විභාග දෙකක් අත්‍යයයි. බොහෝ විට සමහරක් විට ඉක්මනටම ළමයි අවසන් කරගෙන යත්තේ මේ සිලබස් එක. හරි නිසා සිලබස් එක ගන්න. හරිද? එතකොට සර් ඒ වාර විභාග තියෙනකොට සාමාන්‍ය දැන් අපිට තාම සමහර විෂයන් වල පළවෙනි වාරයවත් සම්පූර්ණ කරලා නැහැ නේ. තුන්වෙනි වාර තුනම ඇඩ් කරලා දේ පේපර්ස්. ඔව් මම හිතන්නේ එහෙම වාර තුන ඇඩ් කරාවේ. වාර තුන ඇඩ් කරාවේ. ඉතින් ඉක්මනට මොනවා හරි ඔයගොල්ලෝ ටියුට් දේවි එහෙම නැත්නම් ළමයි ප්‍රශ්න දීලා කරන්න කියයි. එහෙම කියාවියා. අද නම් ඔයගොල්ලෝ බය වෙන්න කොහොමද? අපි ප්‍රශ්න පත්‍ර පන්තියේ කොහොමද යනවනේ. ඒ නිසා ඔයගොල්ලන්ට ඒ කොටස් ආවරණය වෙයි. හරිනම් අපි කතා කරමු ආගමික ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය කියන මොකක්ද කියන එක සම්බන්ධයෙන්. හරි. අපි බලමු ළමයි මේ ආගමික පාස් කරන්නේ කොහොමද කියලා. හරිද? අපි මේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානිය අගමැතිනේ. හරි. ආගමිකද ඔයගොල්ලෝ බලයි සර් අපේ ගෙදර කැබිනට් එකක් තියෙනවා. ඒකද මේ කැබිනට් මණ්ඩලය. ඒ කියන්නේ ඒකේ දාලා මුන් වහන එකද සර්. ඒ කැබිනට් එකේ දාලා මුන් වහන එකද සර් කැබිනට් මණ්ඩලය කියන්නේ. දැන් ළමයි කැබිනට් මණ්ඩලය කියන්නේ රටේ විධායකයන්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව හදන නීති මොනව කරන ආයතනයද? ක්‍රියාත්මක කරන ආයතනය. දැන් උදාහරණයක් විදිහට ළමයි මෙහෙම පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කරනවා නීතියක් හදනවා කහයිරෙන් පයින් නැති අයට රුපියල් 10000ක දඩයක්. මොනද කහයිරෙන් පයින් නැති අයට 10000ක දඩයක් එනවා කියලා. එතකොට ඒක ක්‍රියාත්මක කරන්නේ කෘෂිකාර්මිකයම කිව්වද? නෑ. ඒක පුතේ ක්‍රියාත්මක කරන්නේ මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න පොලිසිය බාර ඇමති. එයා කියනවා පොලිසියට මේ කහයෙන් පයින් නැති අයව අල්ලලා දඩ ගහන්න. එතකොට පුතේ පාර්ලිමේන්තුව හදපු නීතිය ක්‍රියාත්මක කරන්න දරන්නේ කැබිනට් මණ්ඩලය. ඒක මතක තියාගන්න. හරිද? අපි ඒකට කියන විධායකය. රටක ඕනම ආයතන තුනක් වෙනවා. සාමාන්‍ය රටක ප්‍රධාන ආයතන තුනක් වෙනවා. ව්‍යවස්ථාදායකය, නීති හදන ආයතනය, විධායකය, හදපු නීති ක්‍රියාත්මක කරන ආයතන. අධිකරණය පුතේ ඒ නීති කඩකිරීම සම්බන්ධ විභාග කරන ආයතන. එතකොට
අපි මේ කැබිනට් මණ්ඩලය කියලා කියන්නයි විධායකයෙක්. අපි බලමු කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා අගමැතිවරයා තෝරගන්නේ කොහොමද කියලා. හරි. ඉතින් නේද මේ තමයි අපිට පාර්ලිමේන්තුව. හරිද? මම මේ ගියා ගියම් දෙන්නේ. පාර්ලිමේන්තුව. හරි. ඉතින් මම පාර්ලිමේන්තුව මම මේ පාර්ලිමේන්තුවේ කොටසක් බෙදෙන්නම්. මේ A කියන පක්ෂය මේ පක්ෂය ඔන්න මේ පක්ෂය තමයි පිරිස. හරි මේ බබාලා වගේ ඉන්නේ පොඩි බබාලා වගේ මේ පක්ෂය. මේ පක්ෂේ ඉන්න අපිට පාර්ලිමේන්තු කලක 100යි වන්න පාර්ලිමේන්තුවේ සමාජික 100යි. මේ පක්ෂෙකට 60ක් ඉන්නවා. මේ පක්ෂය තමයි පාර්ලිමේන්තු සමාජික 60ක් ඉන්නවා. B පක්ෂය A පක්ෂයේ ළමයි ඉන්නකොට මන්ත්‍රීවරු 30ක්. C පක්ෂය ඒගොල්ලෝ ඉන්නවා ළමයි මන්ත්‍රීවරු 10ක්. මට කියන්න මොන පක්ෂයකද වැඩිපුර ඉන්නේ මන්ත්‍රීවරු ළමයි? අන්න හරි. ඒ පක්ෂය. හරි. සර් දැන් කාලේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානිය අදපති ජනාධිපති හොඳේ. අද ළමයි ජනාධිපති තමයි ප්‍රධානිය පුතේ. හරි. එතකොට මතක තියාගන්නයි පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩලය. ඒ සෙනෙට් සභාව ගන්න නැහැ. පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ වැඩි දෙනාගේ විශ්වාසය ළමයි මේ ගොල්ලෝගේ වැඩි දෙනාගේ විශ්වාසය තියෙන මොන පක්ෂද? ඒ පක්ෂයේ ඒ පක්ෂය. එතකොට ඒ පක්ෂේ නායකයෙක් තමයි මෙයා. මෙන්න මෙයා තමයි පුතේ ඒ පක්ෂේ නායකයා. ඉතින්කෝ මෙයාට කියන මහින්ද. හරි මහින්ද කියලා. එතකොට ළමයි ඒ පක්ෂය අය කියනවා අපේ පක්ෂයට තමයි වැඩිම පිරිසක් ඉන්නේ. ඒ නිසා අගමැති විදියටපත් වෙන්න ඕන කවුද ළමයි? මේකේ අනුව මහින්ද පස්ස නෑ ඒක උන්නේ. හරි ඥාන මහින්ද. ඒකට පුතේ හොඳට මත තියාගන්න විධායක තමයි පුතේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානී කොන්දර වෙන්නේ අගමැති අගමැති. අද නම් කවුද මේ දැන් නම් කවුද? ජනාධිපති. මේ අපි කතා කරන සෝල්බරි වෙන්නේ ඒ කාලේ අගමැති. එතකොට පුතේ අගමැතිවරේ පත් කරගන්නේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ කොයි දෙනාගේද වැඩි දෙනා විශ්වාසය දිනාගත් කෙනාට අග්‍රාණ්ඩුකාරය විසින් පත් කරන මොන තනතුරටද? අගමැති තනතුරට. හරිම සරලයි. මේක කටපාඩම් කරන දෙයක් නෑ දරුවනේ. ඔයාලට නිකම්ම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. රටේ විධායකයෙක් තමයි කැබිනට් මණ්ඩලය. කැබිනට් මණ්ඩල ප්‍රධානියා අගමැති තෝරගන්නේ පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩලය. ඒ කියන්නේ මිනිස්සු ඡන්දෙ දීලා යවු. මහජන මන්ත්‍රී මණ්ඩලයේ වැඩි දෙනාගේ විශ්වාසය දිනාගත් කෙනා අග්‍රාණ්ඩුකාරයා විසින් අගමැතිකමට තෝරගන්න. හිතන්න මම තමයි දැන් හිතේ ඕන අගමැති. ඔයාලා තමයි මගේ පක්ෂය අය. ඔයාලා තමයි මාත් එක්ක ඡන්දෙ ඉල්ලපු මගේ පක්ෂය අය. එතකොට මම ළමයි අමාත්‍ය දුර පිටේ දෙන්නේ මගේ පක්ෂයටද වෙන අයටද? මගේ පක්ෂයට. ඒ පක්ෂයට මොදෙන් යකෝ මම නිකන් මොකටද වෙන්නේ උන්ට දෙන්නේ? මම දෙන්නේ මගේ පක්ෂයට. එතකොට මම කියන අග්‍රාණ්ඩුකාරයාට මෙයා පත් කරන්න. මෙයා දාන්න අධ්‍යාපනය නැමැති. මෙයා දාන්න කෘෂිකාර්ය නැමැති. මෙයා දාන්න සෞඛ්‍ය නැමැති. එයාගේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ සහභාගී සෙනෙට් සභාව ඔබ මතක වෙනවද? පාර්ලිමේන්තු දෙවන සභාව මොකක්ද? සෙනෙට් සභාව කීයද ළමයි ඔක්කොම? 30යි. එතකොට මේ අගමැතිවරයා මේ කොන්දේසිය අපිට කන්ඩිෂන් එක. ඒක තමයි කොන්දේසිය අගමැති පුතේ කැබිනට් මණ්ඩලය. ඒ කියන්නේ අගමැති තෝරගන්නේ මොන මණ්ඩලයෙන්ද? අගමැති තෝරගන්නේ මොන මණ්ඩලයෙන්ද? කැබිනට් මණ්ඩලය. හරි මේ වටපිටාව ගන්නපා. පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩලය. මහජන මන්ත්‍රී මණ්ඩලය තෝරගන්නේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ වැඩි දෙනාගේ විශ්වාස දිනාගත්ත කෙනා අගමැති විදිහට පත් කරගන්නවා. ඒතර අගමැතිවරයා තමන්ගේ අමාත්‍යවරුන්ගේ තෝරගන්නකොට
මහජන මන්ත්‍රී මණ්ඩලයෙන් වගේම මොන මණ්ඩලයෙන්ද? සෙනෙට් සෙනෙට් මණ්ඩලය. එහෙමද? ඔව් මහජන මේක කියන්නේ මහජන හොඳ මහජන මේක පුතේ සෙනෙට්. හරි එතකොට ළමයි අගමැතිවරයා පුතේ තමන්ගේ අමාත්‍ය මණ්ඩලය තෝරගන්නකොට මහජන මන්ත්‍රී මණ්ඩලයෙන් වගේම සෙනෙට් සභාවේ පුතේ ඇමතිවරු තෝරගන්න ඕනේ. හරිද? ඒකේ කන්ඩිෂන් එකක් තිබුණා, කොන්දේසියක් තිබුණා. ආවම වශයෙන් අදුම වශයෙන් සෙනෙට් මණ්ඩලයේ අමාත්‍ය දුර කීයක් දෙන්න ඕනද? දෙකක්. දෙකක් දෙන්න ඕනේ. සෙනෙට් සභාවට දෙකක් දෙන්න ඕන. දෙකක් දෙන්න ඕන. සෙනෙට් සභාවට දෙකක් දෙන්න. හරිද? දෙකක් දෙන්න කියලා මොනවද දෙන්නේ? දෙක මොනවද දෙන්නේ? මාත්‍යවරු දෙන්නේ අමාත්‍ය දුර දෙකක්වත් දෙන්න ඕන. හරිද? අමාත්‍ය දුර පිට දෙකක්වත් දෙන්න ඕන. ආවම වශයෙන් 5ක් 10ක් දුන්නත් අවුලක් නෑ. හැබැයි ආවම අඩුම ගාන දෙකක් දෙන්න ඕන. ඒකෙන් අනිවාර්යෙන්ම එක ඇමතිකමක් තිබුණා. ඒක දෙන්නම ඕන ළමයි මේ සෙනෙට් සභාවට විතරයි. වෙන කිසිම මණ්ඩලයකට දෙන්න බෑ. ඒකම ගෞරවනීය අධිකරණ අමාත්‍ය ධූරය. හරි අධිකරණ අමාත්‍ය දෙන්න ඕන සෙනෙට් මණ්ඩලය. ඔයගොල්ලෝ හරි. සර් ඇයි එහෙම කොන්දේසියක් දාන්නේ නේද? මට කියන්න දරුවනේ මේ සෙනෙට් මණ්ඩලෙත් එතන මේ සෙනෙට් සභාව පත් වෙන්නේ ජනතාවගේ ඡන්දෙන්ද දරුවනේ? නෑ අගමැති අන්න හරි 15ක් අගමැතිගේ උපදේශ පිට අග්‍රාණ්ඩුකාරය පත් කරනවා. ඉතුරු 15 පුතේ මහජන මන්ත්‍රී මණ්ඩලය පත් කරනවා. ඒගොල්ලෝ ඡන්දෙන් නේ තේරෙන්නේ. එතකොට ළමයි එයාලට ඡන්ද ගන්න ජනප්‍රිය වෙන්න ඕනද? නෑ සර්. ජනප්‍රිය වෙන්න ඕනේ. දැන් මේගොල්ලෝ ජනප්‍රිය වෙන්න ඕන. ඇයි ළමයි මේගොල්ලෝ පිට මිනිස්සු මේ ඡන්ද ඉල්ලන්නේ මේගොල්ලෝ ජනප්‍රිය වෙන්න ඕන මාර්ගය. හැබැයි මේගොල්ලෝ ජනප්‍රිය වුණාට වැඩක් නැහැ. මේගොල්ලෝ වැඩක් නැහැ ජනප්‍රිය වෙන්න. එතකොට බ්‍රිතාන්‍යයේ මේ සෙනෙට් සභාවට අධිකරණ අමාත්‍ය දුර දෙන්න හේතු තමයි දන්නේ. මේ වෙනකොට පුතේ හදිස්සියක් මෙහෙම කියලා දැන් එමෙ ඉන්නවා. අපේ ආම්තුරුමනේ මේක සිංහල බෞද්ධරට මේක ඉන්න පුළුවන්. සිංහලයට විතරයි. එහෙම කියව ගමන් නැහැ. මිනිස්සු අතර පුතේ ගැටුමක් එනවනේ. එතකොට මේ අධිකරණ අමාත්‍ය දුරේ මේ සෙනෙට් සභාවට දෙන්න හේතු තමයි සුළු ජාතීන් දෙක. සිං මෙදෙමළ මුස්ලිම් බර්ගර් වගේ සුළු ජාතීන් ගලයි අයිතිවාසිකම් දෙක ආරක්ෂා කරන්න. ඒක තමයි ආරම්භය. තේරුණාද? එතකොට මෙහා ජනප්‍රියතාවයකින් තොරව හැමෝටම සාධාරණ විදිහට වැඩ කරනවා. දැන් හිතන්න මම උදාහරණයක් කියන්නම්. අපේ රටේ ඉන්නේ මොන ජනතාවලුත් වැඩිපුර සිංහල ජනතාව. හරි. ඔන්න අධිකරණ ඇමති පුතේ ජනප්‍රිය වෙන්නේ. අධිකරණ ඇමති ඕන ජනප්‍රිය වෙන්නේ යා කියනවා මම නීතියක් හදනවා. ඒ තමයි හැම සිංහල මිනිස්සෙක්ටම මාසෙකට රුපියල් 10000ක් දෙන්න. මෙයාත් නීතියක් ගේන්න හැම මිනිස්සෙකුටම 10000ක් දෙන්න. එතකොට අනිත් මිනිස්සුන්ට හම්බෙන්නේ නැහැ. එතකොට පුතේ මේ අධිකරණ අමාත්‍යවරයාට මොන මිනිස්සුද පක්ෂපාතී වෙන්නේ මොන මිනිස්සුද කැමති වෙන්නේ? සිංහල සිංහල කට්ටිය. සිංහල මිනිස්සුන්ට කැමතියි. එතකොට යා ජනප්‍රිය සිංහල මිනිස්සු අතර. එතකොට බ්‍රිතාන්‍යෝ කල්පනා කරනවා මේ ඉංග්‍රීසියෙන් නිදහස් වෙච්ච ගමන්ම මුන් පිස්සු නටයි. මේගොල්ලෝ මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න මේ හොඳ නැති දේවලුත් කරන්නේ. මේ සුළු ජාතීන්ගේ සිංහල අමතරව දෙන දෙමළ මුස්ලිම් බර්ගර් තව සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් කඩ කරයි. ඒවා ආරක්ෂා කරන්න තමයි දර්ශනේ සෙනෙට් සභාවට අධිකරණ අමාත්‍ය ධූරය දෙන්නේ. හරිම ලේසියි ඔයගොල්ලෝ මතක තියාගන්න. විධායක තමයි කැබිනට් මණ්ඩලය. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානී අගමැතිවරයා තෝරගත්තේ පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ වැඩි දෙනාගේ විශ්වාසිත නාගරික කෙනා අග්‍රාණ්ඩුකාරය සිටපත් කරා. ඒ අනුව අගමැතිවරයා තමන්ගේ අමාත්‍ය මණ්ඩලයට තෝරගන්න ඕන. මහජන මන්ත්‍රී මණ්ඩලයෙන් වගේම මොන මණ්ඩලයකට තෝරගන්න ඕන තව? සෙනෙට් සභාවේ. සෙනෙට් මණ්ඩලයෙන් සෙනෙට් සභාවෙන් තෝරගන්න ඕන. ඒ අනුව ආවම වශයෙන් සෙනෙට් සභාවට
අමාත්‍ය දුර කීයක් දෙන්න ඕනද? දෙකක් දෙකක්වත් දෙන්න ඕනේ. දෙකක්වත් දෙන්න ඕනේ. හරි. අමාත්‍ය දෙකක්වත් දෙන්න ඕන. ඒකෙන් තමයි අනිවාර්යයෙන්ම දෙන්න ඕන අමාත්‍ය දුරේ මොකද්ද? අධිකරණ අමාත්‍ය ධූරය අධිකරණ අමාත්‍ය ධූරය අමාත්‍ය දුරේ. හරි. අධිකරණ අමාත්‍ය දුර අනිවාර්යෙන් දෙන්න ඕන. තවත් කන්ඩිෂන් එකක් තිබ්බා. තවත් අපි කොන්දේසයක් තිබුණා. ඒකමයි දරුවනේ අගමැති ගාව අමාත්‍යංශ දෙකක් තියාගන්න. ඒක වෙන කාටවත් දෙන්න බෑ. ඒක තමයි දන්නයි ආරක්ෂක. හරි. ඔයාලා හිතන්නේ පොතේ නැතුවදී ආරක්ෂක හලනයි විදේශ කටයුතු. හරි. ආරක්ෂක සහලනයි විදේශ කටයුතු කියනකොට අමාත්‍ය දුර දෙක අනිවාර්යෙන්ම තියාගන්න ඕන අගමැතිවරයා. ඒක වෙන කාටවත් පවරන්න බෑ. ඒ අනුත්තේ මේ කැබිනට් මණ්ඩලයේ සතු තිබුණා සාමූහික වගකීම. සාමූහික වගකීම කියන්නේ දැන් ඔයගොල්ලෝ තේරෙන්නේ සර් මොකද සර් සාමූහික වගකීම කියන්නේ? හරි. ඔන්නලයි අපි කියලා හිතන්නේ ඔයාලයි මමයි කැබිනට් මණ්ඩලය. ඔන්නපේ අපි තීරණයක් ගන්නවා රසායනික පොර අතහැරලා මොන පොර ගන්නද ළමයි වගාවට? කාබනික පොරෙන් වගා කරන්න. ඔයගොල්ලෝ කියනවා මට සර් ඉතින් මම තමයි අගමැති. සර් ඕක හරියන්නේ ඕක අසාර්ථකයි. ඕක කරන්න එපා. හරිද? මට පක්ෂපාතී අය කියනවා නෑ අපි මේක කරලා බලමු. කොහොමද බලමු මේක කරලා බලමු. ඔයගොල්ලෝ කියනවා ඕක හරියන්නේ නෑ. ඒකට අපි අතර වාද විවාද ඇති වෙනවා. අපි අතර එක වාද විවාද ඇති වෙන මේ අතරේ. එතකොට මේක සම්මත කරන ඡන්දයක් තියෙනවා. රසායනික පොර තහනම් කරනකොට කැබිනට් මණ්ඩලයේ 10ක් විරුද්ධ වෙනවා. හරිද? කාබනික පොර ගේනකොට කැබිනට් මණ්ඩලයේ 20ක් කැමති වෙනවා. එහෙනම් මොන යෝජනාවද ළමයි සම්මත වෙන්නේ? කාබනික පොහොර පොර ගේන්න කියන හරිද? හිතන්නකෝ ඔයගොල්ලෝ මේ කාබනික වගාවට තරහයි. ඔයගොල්ලෝ මේ එකඟ නැහැ. ඔයගොල්ලෝ තමයි විරුද්ධ වෙච්ච 10 දෙනා. ඔයාලට දරුවනේ එළියට ඇවිල්ලා විවේචනය කරන්න බෑ. අපි කිව්වා ඕක හරියන්නේ නෑ. ඕක කරන්න එපා. එහෙම විවේචනය කරන්න බෑ. ඕගොල්ලෝ අකමැති වුණත් ඔයාලා ළමයි කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම ගත්ත තීරණේ දරුවනේ එක්කෙනා හැමෝම ඒ තීරණය වෙනුවෙන් පෙළී ඉන්න ඕන. කාටවත් විවේචනය කරන්න බෑ. අන්න ඒක තමයි සාමූහික වගකීම කියන්නේ. හිතන්නකෝ කෘෂිකාර්ය ඇමතිගෙන් මොකක් හෝ වරදක් වෙනවා. වරදක් කියන ඒව ඒ පුතේ ඒ කන්නේ වගාව අන්ත අසරණ. ඒ කියන්නේ අන්ත අසාර්ථකයි. එතකොට ඒකේ වගකීම කෘෂිකාර්ය ඇමතිට විතරක් නෙවෙයි නේද? ඒක පුතේ සමස්ත මොන මණ්ඩලයේද ළමයි බාර ගන්න ඕන. කැබිනට් මණ්ඩලයෙන් බාර ගන්න ඕන. කියන්නේ සාමූහික වගකීම කියන්නේ. හරිද? හැමෝම පුතේ ඒ තීරණයට එකඟ වෙන්න ඕන. හැමෝම ධර්මනේ එකට ඉන්න ඕන. ඒක තමයි සාමූහික වගකීම. දැන් ඔයගොල්ලෝ තමයි මට උගන්වන්න ඕන. දැන් ඔයගොල්ලෝ මට කියන්න ඕන. හරි. රටේ විධායකය තමයි මොකද්ද ළමයි? කැබිනට් මණ්ඩලය. හරි. කැබිනට් මණ්ඩල ප්‍රධානියා අගමැති. හරි. අගමැතිවරයා තෝරගන්නේ කොහෙන්ද? මහජන මණ්ඩලය මොකක්ද තියෙන එක? මොකද්ද අගමැති තෝරගන්නේ කොහොමද? එයාව තෝරගන්නේ වැඩිම විශ්වාසය දිනාගේ කියන පස්සේ විශ්වාස දිනාගත් කෙනා කවුරු විසින්ද අගමැතිවරයා පත් කරන්නේ? ග්‍රාන්ඩුකාරවරයා විසින් අග්‍රාණ්ඩුකාරයා විසින් අගමැතිවරයා පත් කරගන්නේ. ඒ අනුව අගමැතිගේ උපදෙස් පිට අග්‍රාණ්ඩුකාරවරයා පුතේ අමාත්‍ය මණ්ඩලය පත් කරනවා. අගමැතිගේ උපදෙස් පිට අග්‍රාණ්ඩුකාරයා පුතේ පත් කරනවා. ඊට මම කියලා අගමැති ඔයාලා කියලා අග්‍රාණ්ඩුකාරයා මම කියන ඔයගොල්ලන්ට මෙයා පත් කරන්න මෙයා පත් කරන්න මෙයා පත් කරන්න. ඒතර මගේ උපදෙස් පිට තමයි ඔයාලා වැඩ කරන්නේ. අගමැතිගේ උපදෙස් පිට තමයි අග්‍රාණ්ඩුකාරයා අමාත්‍ය මණ්ඩලය පත් කරනවා. ඒතර අමාත්‍ය මණ්ඩලය මහජන මන්ත්‍රී මණ්ඩලයෙන් වගේ පුතේ මොන සභාවෙන්ද පත් කරන්නත් ඕන? සෙනෙට් සභාවෙන් සභාවෙන් පත් කරන්න. පත් කරන්න ඕන. අවම වශයෙන් සෙනට් සභාවට මන්ත්‍රීතුරු කීයක් දෙන්න ඕන. ඒකේ පුතේ අනිවාර්යෙන් දෙන්න ඕන අමාත්‍යතුරිය. අධිකරණ අනිවාර්යෙන් වගේම අගමැති සතුව තියාගන්න අමාත්‍යංශ දෙකක් තියෙනවා දරුවනේ. මොකක්ද ඒ? ආරක්ෂක අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය. ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශය වගේම නන්නයි මේ කැබිනට් මණ්ඩලයේ මොන වගකීම් තිබෙන්නේ? ඔක්කොම සාමූහික වගකීම. සාමූහික වගකීම අනිවාර්ය සාමූහික වගකීම් දෙන්නේ මේ කියන කැබිනට් මණ්ඩලයේ
ප්‍රධාන ලක්ෂණයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. හරි. අපි ළමයි ඔක ලියමු. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. කැඩෙට් මණ්ඩලය සම්බන්ධයෙන්. සර් අහන්න බෑ. සර් එතකොට අගමැති පත් වුණායින් පස්සේද කැබිනට් මණ්ඩලය කියන එක හැදෙන්නේ? ඔව් පුතේ අගමැති පත් වුණාට පස්සේ තමයි ඒක හැදෙන්නේ. ඒ කියන්නේ හිතන්නකෝ මෙහෙම ඡන්දයක් තියෙනවා. ඡන්දයක් තියෙද්දී මොකක් හරි පක්ෂයක් දෙන්නවා. එතකොට ඒකෙන් මේ මොකක් හරි පක්ෂයක් දෙනවද වැඩි කරේ. ඒකෙන් තමයි අගමැතිවර පත් කරගන්නේ. ඊට පස්සේ අගමැතිවර කියන්නේ මට මෙන්න මේ අය මෙන්න මෙයාව පත් කරන්න කියලා. එහෙම තමයි පත් වෙන්නේ නේද? ඒ කියන්නේ අගමැති පත් වුණාට පස්සේ. හරි නේද? හරි. අහන්න පුතේ. අර කැබිනට් මණ්ඩලයටත් අමාත්‍ය ධූර දෙකක් දෙනවනේ. කැබිනට් මණ්ඩලය සෙනට් සභාවට. සෙනට් සභාවට දෙන්නේ අමාත්‍ය ධූර දෙකක්. හරි. එතකොට සෙනට් සභාව හැදිලා තියෙන්නේ මේ අර අගමැතිගේ උපදේශ මත අග්‍රාණ්ඩුකාරයා විසින් 15යි. හරි. මහජන මන්ත්‍රී මණ්ඩලය 15. මහජන මන්ත්‍රී මණ්ඩලයේ 15 දෙනාගෙන විනේ. හරි. එතකොට ඒ අමාත්‍ය ධූර දෙන්නේ මහජන මන්ත්‍රී මණ්ඩලයෙන් තේරීපත් වුණ 15 දෙනාටද සර් නැත්නම් අර අනිත් 15 දෙනාට දෙන්නත් පුළුවන් නෑ නෑ. ඔව් එහෙම තෝරා ගැනීමක් නෑ අපිට. සමහරක් විට මහජන මන්ත්‍රී මණ්ඩලය දෙන්නෙකුට වෙන්නත් පුළුවන්. හරිද? සමහරක් විට අර අගමැතිගේ උපදේශ පිටපත් කරපු දෙන්නෙකුට වෙන්න පුළුවන්. සමහරක් විට අගමැතිගේ උපදේශ පිටපත් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. මහජන මන්ත්‍රී මණ්ඩලයෙන් ආව කෙනෙක් වෙන. ඒක ප්‍රශ්නයක් නෑ. කන්ඩිෂන් එක කොන්දේසි තමයි මොන සභාවට දෙන්න ඕන? සෙනට් සභාවට දෙන්න. සෙනෙට් සභාව. සෙනට් සභාවට. ඒකෙත් මේ අර ප්‍රත්‍යක්ෂ විදිය සලකා බලන්න. මෙයා මහජන මන්ත්‍රී මණ්ඩලයට ආවේ. මෙයා අගමැතිගේ උපදේශ පිටපත් කරමු. එහෙම බලන්නේ නැත්නම් අර කොන්දේසි විතරයි සලකා බලන්න. හරි. තමනත් ප්‍රශ්න දෙනවා අහන්න ටක් ගන්න. සර් අහන්න බෑ. සර් එතකොට අගමැති තෝරගන්නකොට ඒ පක්ෂ දෙකෙන් තෝරගන්න තියෙන ඒ අපේක්ෂකයාගේ ඒ කියන්නේ ඒ වැඩිපුර කැමැත්ත තියෙන පක්ෂ දෙකක් සමාන වුණොත් එතකොට මොකද කරන්නේ? කියන්නේ සමාජික සංඛ්‍යාව අන්න හරි. දැන් ඒකට ඔනිතාලක මෙහෙම කියලා. ඔනබුදේ මගේ පක්ෂයේ ඉන්නවා 50. හරිද? ඔයාලා විරුද්ධ පක්ෂේ. ඔයාලගේ 50. ඒ කියන්නේ ඔයා කියන්නේ එහෙම නේද? 50 සමානවත් කියලා එහෙම නේද කියන්නේ? ඔව් සර් ඔව් සර්. හරි. එතකොට ළමයි අගමැති තෝරගන්න අමාරුයි. එතකොට මම කරන්නේ ඔයාලගේ දෙන්නේ ඉඳන් හොරට කෝල් කරනවා. ඔයා අපේ පැත්තට එන්න. අපි ඔයාලට කෝටි 10ක් ඔය හොඳ අමාත්‍ය ධූරයක දෙනවා. එනවද නැහැ? එනවා. මම කරන්නේ අන්න ඔයාලගෙන් මම 3 දෙනෙක් ගන්නවා. එතකොට වැඩි වෙන්නේ කාටද? මේ පැත්ත. එහෙම වෙන හොඳද? අන්න හරි. ඒ කියන්නේ සමාන වුණොත් එහෙම ප්‍රශ්න වෙනවා. එහෙම කරනවා. දැන් එහෙම වෙච්ච එහෙම අවස්ථා තියෙනවා. මම දන්නේ ඔයගොල්ලෝ මේ දේශපාලන ගැන පොඩ්ඩක් දන්නේ නැත්නම් ඇති. ගිය පාර්ලිමේන්තු කාර්යයේ දේවගොල්ලෝ මතකත් දන්නේ පාලිත රංගේ බණ්ඩාරට අර SB දිසානායක කතා කරන එන්න අපිට අමාත්‍යුරක් දෙන්න. එහෙම රෙකෝඩින් ගියා. එහෙම වෙනවද තේරෙන්නේ? දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන නේද ළමයි? අර එක එක විදිහේ මන්ත්‍රීවරු පක්ෂ මාරු කරනවා. දැන් දෙනවා. ඔව් සර්. ඔව් ළමයි ඒ දෙනේ රට දියුණු කරන්න අවංකව නෙවෙයි සල්ලි වෙන්න පුතේ අනිවාර්යෙන් සල්ලි වෙන්න එයාට කියනවා අපිට කෝටි 5ක් 10ක් දෙන්න නැත්නම් අපි ඔයාලට හොඳ අමාත්‍ය ධූරයක් දෙන්නවා අපිට නොවෙත් දැන් ඔයාලට මම එහෙම කොත් ඔයාලෙක් නැද්ද එනවා. අනිවාර්යෙන් එනවා. එන්නවනේ එතකොට පුතේ එහෙම සමාන වුණ අන්න ඒ වගේ එකක් තමයි වෙන්නේ එහෙම සමාන වුණොත් හිතන්නකෝ දැන් මෙහෙම උදාහරණයක් මම තව එකක් කියන්නම් මෙහෙම කියලා ඔන්ලයින් ආයි උදාහරණයක් දාන්නකො එහෙම කියලා පාර්ලිමේන්තුවේ 100යි. හරිද? පාර්ලිමේන්තුවේ 100ක් ඉන්නවා නම් එක පක්ෂයකට බලය ගන්න කොච්චරක් ඉන්නවද? මොකක්ද සම්බන්ධ කරගන්න? 50ට වැඩියෙන් ඉන්න ඕන සර්. 50ට වැඩියෙන් ඉන්නවනම් ඒ කියන්නේ ඔය 51ක් කියලා හිතන්නකො 51ක් කියලා පැවිදි. හරි ඔන්නේ ඒ පක්ෂෙට 49යි. B පක්ෂෙට හිතන්නකො 30යි. C පක්ෂෙට තමයි 20යි. D පක්ෂෙට 1යි. කොහොම කියලා ඉන්නවයි කියන්නේ. එතකොට 49ට ඉන්නේ. එතකොට මේගොල්ලෝ try කරනවා මෙන්න මේගොල්ලෝගෙන් එක්කෙනෙක් හදලා අරගෙන මේ 51 හදාගන්න. 51 හදාගන්නමයි try කරනවා. එහෙම නැත්නම් කොහොම හරි යන්න. ඇදගෙන යන්න. බැරි වුණොත් තමයි
පාර්ලිමේන්තු විශ්වාසය. එහෙම ප්‍රශ්න තියෙනවා. හරි. අපි බලමු කැබිනට් මණ්ඩලය ගැන. තව මොනවා ප්‍රශ්න තියෙනවද? අහන්න කොට අහන්න. අහන්න. සර් කැබිනට් මණ්ඩලේ ඉන්නේ ඇමතිවරු විතරද? ඔව් ඇමතිවරු විතරයි පුතේ. ඒගොල්ලෝ ඇමතිවරු විතරයි මන්ත්‍රීවරු සම්බන්ධ වෙන්නේ නැහැ කැබිනට් මණ්ඩලෙට. හරි. හරිනේ? මොකද පුතේ? විශ්වාස භංගයක් ගේන්නේ මොකටද? හරි. ඒකේ විශ්වාස භංගයක් විතර ගේන්නේ ඒ අමාත්‍ය මණ්ඩලය ගැන විශ්වාසයක් නැහැ. දැන් උදාහරණයක් හිතන්නකෝ මෙහෙම කියලා. ඔන්න දැන් හිතන්නකෝ පුතේ මෙහෙම උදාහරණයක් දෙන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ අනිත් කාබනික වගාවනේ. කාබනික වගාව. ඒක අසාර්ථක වුණොත් හිතන්නකෝ එළවලු මිල රුපියල් 2000ක් විතරයි. මාළු මිරිස් වලක 2000යි. රතු වල කිලෝක 1000යි. එහෙම ගියොත් ඒ වගේ අවස්ථාවක උදේ විශ්වාස භංග යෝජනාවක් ගේන්න පුළුවන් තමයි ආණ්ඩුව මහජනතාවගේ විශ්වාසය බිඳවට්ට. මහජනතාව විශ්වාස කරා ආණ්ඩුව හරියට කරයි කියලා. ඒගොල්ලෝ හරියට කරේ නැහැ. ඒ නිසා අපිට ගේන්න මහජනතාව පීඩාවට පත් කරන නිසා මේ ආණ්ඩුව ගෙදර යවන්න විශ්වාස භංග යෝජනාව. අන්න එතකොට පුතේ පාර්ලිමේන්තු ඡන්ද විමසුමක් කරනවා. ඒ තමයි ආණ්ඩුවට පක්ෂද විරුද්ධද කියලා. එතකොට විශ්වාස භංග යෝජනාවේ ආණ්ඩුව පරාද නොදී ආණ්ඩුව විසිරවන්න. එහෙනම් ඒක තමයි විශ්වාස භංග යෝජනාව කියලා කියන්නේ. හරිද? විශ්වාසය භංග වෙලා. විශ්වාසය නැහැ. ඔව් කියන්න. සර් එතකොට ඒ විශ්වාස භංගය ගේන්නේ කවුද? එතකොට අපිට මෙහෙමයි. විශ්වාස භංගය ගේන්නේ බොහෝ විට විරුද්ධ පක්ෂයෙන්. විරුද්ධ පක්ෂයෙන් තමයි බොහෝ විට විශ්වාස භංගය ගේන්නේ. සමහරක් තමන්ගේ පක්ෂයෙන් වුණත් ගේන්න පුළුවන්. ප්‍රායෝගික නෑනේ. තමන්ගේ පක්ෂෙම කියන සාමාන්‍ය විශ්වාස භංගයක් ගේන්නම විරුද්ධ පක්ෂයෙන් තමයි ගේන්නේ. හැබැයි මේ එහෙම වෙච්ච අවස්ථාවක මම උදාහරණයක් කියන්නම්. ලංකාවේ ජනාධිපතිව ඉවත් කරන්න බෑනේ. ලංකාවේ ජනාධිපති ඉවත් කරන්න බෑ. ඉවත් කරන්න එකම දේ තමයි විශ්වාස භංග යෝජනාව. ඔයගොල්ලෝ අහලා තියෙනවද රණසිංහ ප්‍රේමදාස මහත්තයා කියලා? ආර් ප්‍රේමදාස කියලා ජනාධිපති කෙනා ඔව් සර්. අජි ප්‍රේමදාස තාත්තා. ඔය මේ රණසිංහ ප්‍රේමදාස මහත්තයව ජනාධිපතිවරයෙකුට ඉවත් කරන්න එයාට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් ගේන්න ඒක ගේන්නේ එයාගේ පක්ෂයයි. ගෙනෙවට උදාහරණ කියනවා. ඒවත් වෙලා තියෙනවා. හරි. අහන්න ඉච්චරයි තියෙන්නේ. තව ලියන්න බලන්න. සර් ඔව් අහන්න බෑ. සර් එතකොට අර පක්ෂ දෙකක් සම වුණොත් අනිත් පක්ෂයෙන් ගන්නවනේ කට්ටිය. හරි. එතකොට සර් එහෙම සමවීම ගැන ප්‍රවෘත්ති වලට හරි ඒ කියන්නේ අපිට දැනගන්න පුළුවන්ද නැත්නම් එහෙම ඒ කියන්නේ පිට කට්ටියව එහෙම දැනුවත් කරන්න කලින් ඒගොල්ලෝ මේ වෙන පක්ෂ වලින් ගන්නවද? නෑ. ඒ කියන්නේ මෙහෙමනේ. අපි දැන් ඡන්ද දීලා ඡන්ද ප්‍රතිඵල කියනව නේද? ඡන්ද ප්‍රතිඵල කියනවනේ අවසානට මෙන්න මේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දුර 70යි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී දුර 80යි. ජනතා විමුක්ති මන්ත්‍රී දුර 30යි. ඒකෝනේ ගානේ හැදෙනව නේද? මොකද තේරෙන ගානේ හැදෙනවනේ. හරිද? එතකොට අප දානොත් මේක සමාන වෙලා. එතකොට මම දන්නවා ලේසියෙන් බා ගන්න පුළුවන්. කෝල්ලයක් දීප ගමන්ම සල්ලි දීප ගමන් ගන්න පුළුවන් එකාට නම්බර් එක වගේ මම කෝල්ලයක් දෙනවා. ටක් ගාලා. ඔයින් අපි අංගව පිට වට හොඳම අත දුරක් දෙන්න. එතකොට අපි අන්‍යයක් තමයි ගන්නෙ නේද? ඒක මේ ප්‍රතිඵල වලින් පසුබිම් පිට තීරණය වෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිඵල කියපු සැනින් මේක වෙනවා. කියපු සැනින් ඒක වෙනවා. හරි? හරි. අපි ලියමු. එතකොට සර් අනිවාර්යෙන් එයාට අමාත්‍ය ධූරයක් දෙන්න ඕනද? ඔව් දෙන්න වෙනවා. නැත්තම් උදේ යනවනේ යා. එයාව තියාගන්න. හරි. හරි. ප්‍රශ්නයක් අහලා තිනවා සර් සර්වජන ඡන්ද බලයක් ක්‍රියාත්මක වූයේ වයස ඔප්තේ ඩොනමෝර් වල සර්වජන ඡන්ද බලය දුන්නේ පුතේ අවුරුදු 23 වැඩි අයට. නමුත් දැන් 18 වැඩි අයට මට මතක හැටියට 1956 තමයි 18ට වැඩි අයට ඡන්ද බලය දෙන්නේ. දැන් 18. හරි. හරි. ළමයි අපි ලියමු නේද පුතේ? ලියමුද ළමයි එහෙනම්? ඔයාලට ප්‍රශ්න ඉවරද? ඔව් සර්. හරි. අපි ලියමු. හරි. ළමයි ලියන්න. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය යටතේ ලියන්න ළමයි මෙහෙම. මෙහෙම ලියන්න. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විධායකය සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විධායකය
විධායකය හරි විධායකය කැබිනට් මණ්ඩලය විය. හරි සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විධායකය කැබිනට් මණ්ඩලය විය. කැබිනට් මණ්ඩලය විය. එහි ප්‍රධානියා කැබිනට් මණ්ඩලය විය. එහි ප්‍රධානියා අගමැති වූ අතර එහි ප්‍රධානියා අගමැති වූ අතර සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විධායක කැබිනට් මණ්ඩලය විය. එහි ප්‍රධානියා අගමැති වූ අතර පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ වැඩි දෙනාගේ විශ්වාසය දිනාගත් පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ වැඩි දෙනාගේ විශ්වාස දිනාගත් ප්‍රශ්න කීපයක් අහලා දෙනකොට මම උත්තර දෙන්න chat එකේ ටැගල් උත්තර දෙන්නම් අපි කියලා පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ වැඩි දෙනාගේ විශ්වාස දිනාගත් පුද්ගලයා අග්‍රාණ්ඩුකාරවරයා විසින් පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ වැඩි දෙනාගේ විශ්වාස දිනාගත් පුද්ගලයා අග්‍රාණ්ඩුකාරවරයා විසින් අගමැති තනතුරට පත් කරන ලදී. අග්‍රාණ්ඩුකාරවරයා විසින් අගමැති තනතුරට පත් කරන ලදී. අගමැතිවරයාට තනතුරට පත් කරන ලදී. තවචුට්ටක් ළමයිලා යන්නේ තවචුට්ටක් යන්නේ අගමැතිකමට පත් කරන ලදී. පසුව ළමයි ඔයාලට මේ නෝට් එක දෙන්නේ 11 වසරේදී පාවිච්චි කරන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. 11 වසරේදී මේ නෝට් එක පාවිච්චි කරන්න පුළුවන් මේ කොටස් වලට. පසුව අගමැතිගේ උපදෙස් පිට අග්‍රාණ්ඩුකාරවරයා විසින් මහජන මන්ත්‍රී මණ්ඩලයෙන් පසුව අගමැතිගේ උපදෙස්ට අග්‍රාණ්ඩුකාරවරයා විසින් මහජන මන්ත්‍රී මණ්ඩලයෙන් සෙනෙට් සභාවෙන් අමාත්‍යවරුන් තෝරා ගන්නා ලදී. සෙනෙට් සභාවෙන් අමාත්‍යවරුන් තෝරා ගන්නා ලදී. හරි. ලියන්න කාලම පොඩ්ඩක් අහගත්තේ. එතකොට මම ඔයගොල්ලන්ට කිව්වා කදරුවට ප්‍රශ්නයක් අහලා දෙන්නවා. සර්
සෙනෙට ස්වභාවයට දෙන්න ඕන අමාත්‍ය දුර දෙකද ඊට වඩා දෙන්න බැරිද? හරි මම කියන්න කරන උත්තරේ දෙන්න මම ඉස්සලා කිව්වා සෙනෙට ස්වභාවයට අඩුම අවම වශයෙන් අමාත්‍ය දුර කීයක් දෙන්න ඕන? සෙනෙට මණ්ඩලය දෙකයි දෙන්න ඕන. ඊට වඩා දෙන්න පුළුවන් ළමයි. තේරෙනවද? 4ක් වුණත් 5ක් වුණත් 6ක්ම දෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අවම තරමේ අදුම තරමේ අමාත්‍ය දුර දෙකක් දෙන්න ඕන. හරි. ඒකෙන් අනිවාර්යයෙන්ම දෙන්න ඕන මොකද්ද? අධිකරණ අමාත්‍ය අනිවාර්යයෙන්. බොහොම හොඳයි යා. හරි. ළමයා ඔතෙන්ට වෙලා ලියන්න මෙහෙම. හරි. සර් කැබිනට් මණ්ඩලය රැස් වූයේ කොහෙද? පුතේ මෙහෙම කැබිනට් මණ්ඩලය රැස් වෙන්නේ සාමාන්‍ය ළමයි මෙහෙම වෙන්න පුළුවන්. එකක් ජනාධිපතිගේ නිල නිවසේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුතේ අපි කියනවා පාර්ලිමේන්තුවේ ඕන රැස් වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට අමාත්‍යවරු දෙකට රැස් වෙන නිසා තමයි කියන්නේ කැබිනට් මණ්ඩලය කියලා. වෙනම හෝල් එකක් නැහැ. ඒ අයට මේ සමහරකට ඕන තැනක රැස් වෙන්න පුළුවන්. අගමැතිගේ ගෙදර, ජනාධිපතිගේ ගෙදර, හෝටලයක එහෙම වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. සාමාන්‍ය පිටේ කැබිනට් මණ්ඩලය සාමාන්‍ය රැස් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති අරලියගහ මන්දිරය කියලා මහත්මයක් ගන්න. ඔව් සර් අහලා තියෙනවා. ඔතේ සාමාන්‍ය අරලියගහ මන්දිරයේම රැස් වෙන ළමයි හැම කැබිනට් මණ්ඩලෙට. හරි. ළමයි ඔතෙන්ට ලියන්න ළමයි. ඔතෙන්ට ලියන්න. චුට්ටයි තව තියෙනවා. තව චුට්ටක් ලියන්න තියෙන්නේ. හරි. ප්‍රශ්නයක් අහද්දී මම ටැග් එකකට උත්තරයක් දෙන්න. ඉගෙන ගම. සෙනෙට් සභාවේ ඉන්න කට්ටියට කියන්නේ මොකක් කියලා? පුතේ සෙනෙට් සභාවයට කියන්නේ සෙනෙට් මන්ත්‍රීවරු කියලා. සෙනෙට් මන්ත්‍රීවරු තමයි කියන්නේ. හරි. හරි. ළමයි ඔතෙන්ට යන්නේ මෙහෙම. ඔතෙන්ට යන්නේ මෙහෙම. අමාත්‍ය මණ්ඩලය තෝරා ගැනීමේදී 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 අමාත්‍ය මණ්ඩලය කියන්නේ කැබිනට් එකනේ කැබිනට් ආයතන. ඒක කියන්නේ කැබිනට් මන්ත්‍රී කැබිනට් මණ්ඩලය. ඒක කැබිනට් අමාත්‍යරු තමයි කියන්නේ. අමාත්‍ය මණ්ඩලය තෝරා ගැනීමේදී අවම වශයෙන් අඩුම වශයෙන් වැඩිපුර දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමේදී අවම වශයෙන් කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමේදී අවම වශයෙන් කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමේදී අවම වශයෙන් සෙනෙට් මණ්ඩලයට අවශ්‍යයෙන් සෙනෙට් මණ්ඩලයට අවශ්‍ය සෙනෙට් මණ්ඩලයට සෙනෙට් මණ්ඩලයට අමාත්‍ය ධූර දෙකක්වත් ලබා දී යුතු අතර අවම වශයෙන් සෙනෙට් මණ්ඩලයට අමාත්‍ය ධූර දෙකක්වත් ලබා දී යුතු අතර අනිවාර්යෙන්ම අධිකරණ අමාත්‍ය ධූරය අනිවාර්යෙන්ම අධිකරණ අමාත්‍ය ධූරය සෙනෙට් මණ්ඩලයට ලබා දිය යුතුය. අනිවාර්යෙන්ම අධිකරණ අමාත්‍ය ධූරය සෙනෙට් මණ්ඩලයට ලබා දිය යුතුය. සෙනෙට් මණ්ඩලයට ලබා දිය යුතුය. සෙනෙට් මණ්ඩලයට ලබා දිය යුතුය. තව චුට්ටක් දෙන්නේ උදේ මම ඔයගොල්ලන්ට කිව්වා ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍ය ධූරය කාගාවද කියලා මම කියා ගන්නවා. අගමැතිතුමා. හරි. වගේම ළමයි කැබිනට් මණ්ඩලෙත් තිබෙන්නේ මොන වගකීමද? සාමූහිකව. හරි. ළමයි ඔතෙන්ට යන්න මේ අවසාන චුට්ටම ඔතෙන්ට යන්න දෙන්න අතට යන්න මෙහෙම ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍ය ධූර දෙක
ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍ය දුර දෙක ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍ය දුර දෙක අගමැති සතු අතර අමාත්‍ය ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍ය දුර දෙක ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍ය දුර දෙක අගමැති සතු අතර අගමැති සතු අතර අගමැති සතු අතර අගමැති සතු අතර මෙම කැබිනට් මණ්ඩලය තුළ අවසන් චුත්තේ මෙම කැබිනට් මණ්ඩලය තුළ සාමූහික වගකීම් පවතිනි. මෙම කැබිනට් මණ්ඩලය තුළ සාමූහික වගකීම් පවතිනි. මෙම කැබිනට් මණ්ඩලය තුළ සාමූහික වගකීම් පවතිනි. හරි. ඔන්න තමයි අපි පුතේ කැබිනට් මණ්ඩලය ලියලා අවසන් කරා. හරිද? මම හිතනවා ඔයාලට හොඳට තේරෙන්නේ නැති කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් අහලා මට අගල උත්තර දෙන්න. අග්‍රාණ්ඩුකාරවරයාව පත් කරන්නේ කවුද? ඉතින් අග්‍රාණ්ඩුකාරයා පත් කරන්නේ බ්‍රිතාන්‍ය රැජින තමයි. එයා තමයි පුතේ නම් කරන්නේ. එයා තමයි පුතේ පත් කරේ. හොඳේ. එතකොට සර් වර්තමාන කැබිනට් මණ්ඩලයේ කී දෙනෙක් ඉන්නවද? වර්තමාන කැබිනට් අමාත්‍යවරු මත 30ක් ඉන්නවා පුතේ. 30 දෙනෙක් ඉන්නවද? 30 දෙනෙක් ඉන්නවා. හරි. සර් අපිට කලින් අමාත්‍යවරු ඡන්ද ප්‍රතිඵල අපිට කලින් දැනගන්න. ඔව් පුතේ. සාමාන්‍ය පුතේ ඒගොල්ලෝ ඡන්ද ප්‍රතිඵලය දැනගන්නවා. ඒගොල්ලෝ පුතේ ඔය ඡන්ද ගණන් කරනකොට සාමාන්‍යයෙන් හදාගෙන ඒගොල්ලෝ පුතේ දැනගන්න ප්‍රසාදසකත්. සර් සෙනෙට් සභාවටයි සෙනෙට් කියලා කියන්නේ. ඒකට කියන්නේ හේතුව තමයි පුතේ. ඒකට සාමාන්‍ය කියන්නේ උත්තර മന്ത്രി මණ්ඩලය. ඒකට හේතුව තමයි පුතේ මේ ඔය සෙනෙට් සභාවේ සාමාන්‍යයෙන් කියන්නේ අර උගත් බුද්ධිමත් අය තමයි ඉන්සප්ටර් ඒකට වේ උත්තර മന്ത്രി මණ්ඩලය කියන්නේ ඒගොල්ලෝ උත්තරීතරයි. කියන්නේ හරි උසස් කෙනෙක් තමයි එකෙන් අර්ථවත් දෙවෙන්නේ. ඒගොල්ලෝ ඡන්ද බලෙන් නෙවෙයි ළමයි සාමාන්‍ය පුතේ අර පත් කිරීමෙන් තමයි ඒගොල්ලෝ තේරිපත් වෙන්නේ. හරි. 225 කවුද? පුතේ 225 පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ළමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමයි පුතේ ඉන්නේ වර්තමාන පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ ඔව් සර් එතකොට අර සෙනෙට් සභාවේ 30 දෙනාගේ එක 15 දෙනෙක් මහජන මන්ත්‍රී මණ්ඩලය එන්නේ. හරි. ඒ මහජන මන්ත්‍රී මණ්ඩලයෙන් යන 15 දෙනා යන්නේ කාගේ උපදෙස් මතද? ඒ කියන්නේ ඒකට යන්නේ තේරෙන්නේ. ඒකෙ පුතේ යන්නේ මේ මහජන මන්ත්‍රී මණ්ඩලෙත් කියන ඡන්දයක් තියෙනවා. ඡන්දයක් තියෙනකොට ඒ ඡන්දයෙන් තමයි ඒගොල්ලෝ 15 දෙනා තෝරගන්නේ. මෙන්න මෙයා හොඳයි මෙයා හොඳයි මෙයා හොඳයි කියලා ඡන්දයක් තියෙනවා. ඒකෙන් තමයි පුතේ 15 දෙනා තෝරගෙන යන්නේ. හරි. පාර්ලිමේන්තු අහන්න පුතේ. සර් වර්තමානයේ අග්‍රාණ්ඩුකාර ධුරය කියලා ධුරයක් තියෙනවා. නෑ පුතේ වර්තමානයේ අග්‍රාණ්ඩුකාර ධුරය කියලා එකක් නැහැ. ආණ්ඩුකාර ධුරයක් තියෙනවා. ඒ තමයි මෙන්න මෙහෙම. ඔයගොල්ලෝ දන්නව නේද පුතේ? ලංකාව ප්‍රධාන කොටස් කීයකට බෙදෙනවද? 9කට. 9කට බෙදෙනවා. අපි ඒවට කියනවා මොනවද කියලා? පළාත්. හරි. එතකොට පුතේ මම ජනාධිපති නම් හිතන්නකෝ මම ජනාධිපති කියලා. එතකොට පුතේ මට මේ පළාත් 9ට මගේ නියෝජිතයෙක් දාන්න පුළුවන්. කියන්නේ මම වෙනුවෙන් පුතේ මම හැම පළාතක උතුරු පළාතට දකුණු පළාතට නැගෙනහිර පළාතේ පළාත් 9ට පුතේ නියෝජිතයෙක් දාන්න. අන්නේ අර්ථමය ළමයි ආණ්ඩුකාරවරයාට පළාත් ආණ්ඩුකාරවරයාට කියන්නේ එයා ජනාධිපතිගේ නියෝජිතයෙක්. ඒ කියන්නේ ජනාධිපති තමයි ඒ තනතුරපත් කරන්නේ. ආණ්ඩුකාරවරේ අග්‍රාණ්ඩුකාරවරයා කෙනෙක් නැහැ. අග්‍ර විනිශ්චයකාරයෙක් කෙනෙක් ඉන්නවා. එයා තමයි උසාවියේ ලොකු. හරිද? පුතේ ප්‍රශ්නෙට උත්තරේ හරි නේද? හරි මම හිතනවා හරි. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ කතානායකගෙන් කීයක් ඉනවද? පුතේ පාර්ලිමේන්තුවේ කතානායක ඉන්නේ එක්කෙනයි. ඊට පස්සේ පුතේ කතානායක නැති වෙලාවට ඒ වෙනුවට පුතේ වැඩ බලන්න පිරිසක් පත් කර ගන්නවා. සභානායක ඒ වගේ ඒවා. හරි. හරිද? එතකොට කැබිනට් මණ්ඩලයට අඩුම තරමේ අමාත්‍ය ධුර දෙකක්වත් දෙන්න ඕනේ නේ සෝල්බරි වලදී. හරි. එතකොට සර් වර්තමානයේ අඩුම තරමේ කීයක් දෙන්න ඕනද? දැන් වර්තමානයේ පුතේ එහෙම එකක් නැහැ. වර්තමානයේ සෙනඟ සභාව නැහැ. වර්තමානයේ සෙනඟ සභාව නැහැ. 225 ගේ වර්තමාන පාර්ලිමේන්තුවේ. ඒ 225 පුතේ
ආණ්ඩු පක්ෂයේ ඉන්න අයට අමාත්‍ය දුර දෙන්න පුළුවන් කොන්දේසියක් වෙනවා. දැන් 19 වෙනි ආණ්ඩු ව්‍යවස්ථාව යනකොට තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් 30 දෙනෙකුට විතරයි කැබිනට් අමාත්‍යවරු දෙන්න 30කට සීමා කරලා තියෙනවා. එයා 2015ට කලින් පුතේ 225න් අමතුරු හිටියා 160ක් විතර. ලෝකේ ලොකුම අමාත්‍ය මණ්ඩලය තිබෙන ලංකාවේ. ඒක වාර්තාවක්. ලෝකේ ලොකුම ඔයගොල්ලෝ ගන්න සීනියර්ම හිටියා. පොල් වලට හිටියා පොල් ඇමති. දැනුත් තියෙනවා නේද අපි මැටි වලට ඇමති කෙනෙක්. මැටියම් නැද්ද? දැන් ඉන්නවා දන්නේ නැද්ද ළමයි? මේ කවුරුහරි කැලණිය පැත්තේ ඉන්නවනම් කැලණිය පැත්තේ දරුවෙක් ඉන්නවා නම් මෙතන ඒ පැත්තේ ඉන්න පුතේ මේ ෂිට් මට යාගේ නම මතක නැහැ. හරිද? එයා පුතේ මේ මොකද්ද? සෝලියස් මෙන්දිස්. නෑ කැලණිය මේ එයා ඉතින් සන්දි පාත් තියෙන අර මිරිස් පාර්ලිමේන්තු මිරිස් කොට ගාව කෙනෙක් මතකද දන්නේ? හරිද? ප්‍රසන්න රණ හරි. ප්‍රසන්න රණවීර මහතා තමයි එයා කියන්නේ මැටියම කියලා කියන්නේ මැටියම අතරේ ආවට. ඇයිලා මම දයාසිරි ජයසේකර යාට කියන්නේ බතික් කැමති කියලා. දන්නේ නැද්ද? එයා අර බතික් කටයුතු අමති. ඉසයි කාලේ සීනියන්ති පොල්ලන්ති තල්ලන්ති දෙල්ලන්ති දෙල්ලන්ති නේ. පුළුවන් දෙල්ලන්ති කොස්සම් ඒ වගේ. හදනවා. ඇයිලා මම තියාගන්න කැමති තම මොකද කිව්වේ? විරුද්ධ පක්ෂයක මොකෙන් හරි ගන්නව නම් උට මොකක්ද දෙන්න ඕන? අමාත්‍ය ධූරයක්. හරිද? එමති සල්ලි හරි. හරි අන්තිකමත් දෙන්න. උඩ টয়ලට් බාර දුන්නත් කමක් නැහැ. වැඩේ තියෙන්නේ හැම ඇමතිවරයෙකුම දෙන්නේ වාහන දෙකක් දෙන්නවා, පෞද්ගලික කාර්ය මණ්ඩල 5ක් දෙන්නවා, ඩීසල් දෙනවා මම හිතන්නේ මාසෙකට 50000ක් විතර, ෆෝන් දෙන්නවා අන්ලිමිටඩ්, ගෙදර ලයිට් බිල කොච්චර තිබුණත් මේ උයාගෙන වැදගෙන මේ විදුලිය කෑවත් මම විදුලි බිල පිට එන්නේ රුපියල් 2000ක් වගේ. ලක්ෂ 10ක අපි විදුලි පාවිච්චි කරලා බිල එන්නේ 2000. හිතන්න එහෙම පහසුකම් පිළිදෙපිටේ දෙල්ලම තියනත් මොකද? හරි. අපි අවුලක් නැහැ. අහන්න මෙතන. සර් සෙනෙට් සභාව නැති වෙන්න හේතුව මොකද්ද? හරි. මම කියන්නම් සෙනෙට් සභාව නැති වෙන්න හේතුව තමයි 1972 පළමු ජනරාල් ආණ්ඩු ව්‍යවස්ථාවේ. එතකොට පළමු ජනරාල් ආණ්ඩු ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවේ නම් වෙනස් කරනවා ජාතික රාජ්‍ය සභාවක් කියලා. ඒ කියන්නේ සෝල්බරි වල පාර්ලිමේන්තුවේ 72 මොකක් කියලා වෙනස් කරනවද? ජාතික රාජ්‍ය සභාව. රාජ්‍ය සභාව. හරි. ආයි 78 මොකක් කියලා කියනවද? පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව. හරි. දහම් ප්‍රශ්න මම උත්තර දෙන්නම්. එතකොට පුතේ 72 දී තර්කයක් ගේන්නා එක ඒ තමයි මේ පාර්ලිමේන්තු තේරීපත් වෙන්නේ ජනතාවගේ ඡන්දය. හරි ජනතාවගේ ඡන්ද තමයි මිනිස්සු තේරීපත් වෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ජනතාවට වග කියන්නේ. ඒ නිසා ඒගොල්ලෝ කලබලෙන් නීති හදන්නේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුව හදන නීති සෙනෙට් මණ්ඩලයක් ආයි මෙව කරන්න ඕනේ නැහැ. එක දෙක තමයි පුතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනතේ අයිතිවාසිකම් තියෙනවා. මිනිස්සුන්ගේ අයිතිවාසිකම් තියෙනවා. ඒවා උසාවියෙන් ආරක්ෂා කරන නිසා සෙනෙට් මණ්ඩලයක් වෙනම ඕනේ ඒවා ආරක්ෂා කරන්න. ඒ නිසා අපේ සෙනෙට් මණ්ඩලයේ වැඩක් නැති ආයතන කියලා ඒක අහෝස් කරනවා. ඒක තමයි ඔයක තමයි දෙපත් කරපු මේ තර්ක කීපයක් වුණේ ආ. හරි. හරි නේද ළමයි? හරි. අපි ළමයි ලියමු පුතේ අවසාන මාතෘකාව කීපය චූටි මාතෘකා දෙකක් දානපති මාතෘකාව සෝල්බරි වල රාජ්‍ය සේවා කොමිසම කියන රාජ්‍ය සේවා කොමිසම කියලා රාජ්‍ය සේවා කොමිසම හරි අහගන්න පුතේ ඔයගොල්ලෝ දන්නවා රාජ්‍ය සේවය එතකොට රාජ්‍ය සේවක කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නොත් අර ඔයගොල්ලෝ අහතනතර නීතියේ අධිපති කවුද දන්නවද? නීතිපති. ඒක ළමයි ලොකු තනතුරක් නේ. නීතිපති ස්ථිර ලේකම් කියන්නේ ජනාධිපති ලේකම් වගේද ස්ථිර ලේකම් වගේම අග්‍ර විනිශ්චයකාරවරයා වගේ රාජ්‍ය උසස් තනතුරු කියන්නේ රටේ උසස්ම තනතුරු පත් කරේ අගමැතිගේ උපදේශ පිට කවුරු විසින්දලමයි
ආණ්ඩුකාරවරයා විසින් ආණ්ඩුකාරවරයා විසින් එතකොට ළමයි මතක තියාගන්න නීතිපති අග්‍රවිනිශ්චයකාරවරයා ස්ථිර ලේකම් වගේ රජයේ උසස් තනතුරු අගමැතිගේ උපදෙස්ට අග්‍රාණ්ඩුකාරවරයා විසින් පත් කරනවා. එතකොට අගමැතිවරට මේ පහළ ඉන්න මේ ග්‍රාම සේවක ඒව පත් කරන්න වෙලාවක් නැහැ. එතකොට පහළ රාජ්‍ය සේවක පහළ ඒ කියන්නේ ගන්න කොහොමද කියලා ප්‍රාදේශීය ලේකම් දිසාපති සංවර්ධන සහකාර වගේ පොඩි පොඩි තනතුරු තව තියෙනවා. එතකොට පහළ රාජ්‍ය සේවයේ අයගේ පත් කරනවි පත් කිරීම ඉවත් කිරීම ඒගොල්ලෝ ඉවත් කරන්නේම සහ ළමයි විනය පාලනය කරන ස්ථාපේ රාජ්‍ය සේවා කොමිසමක් පත් කරා. ඒක ස්වාධීනයි. කවුරුත් පත් කරලා ඒක ස්වාධීනයි. රාජ්‍ය සේවා කොමිසමක් පත් කරා. පහළ රාජ්‍ය සේවකයන්ගේ පත් කිරීම ඉවත් කිරීම සහ විනය පාලනය කරන්න ඒක ළමයි සමාජික උපේ තුන්දෙනෙක්. හිතන්නකෝ මෙහෙම කියලා ඔයාලා වෙලක් නයි කොළඹේ මාරු කරන යාපනයේ ඔයාලා මාරු කරන කොළඹේ යාපනයේ. එතකොට ඒ වගේ වෙලාවක් ධර්මනේ ඔයාලට පුළුවන් රාජ්‍ය සේවා කොමිසමට ගිහිල්ලා කියන්න මේක හරි අසාධාරණයි. හරි මේක මම කොළඹ තමයි මගේ දරුවෝ ඉන්නේ. ඒ නිසා මේක හරි අසාධාරණයි. ඒ වගේ පත් කිරීම ඉවත් කිරීම සහ විනය පාලනය දේවල් රාජ්‍ය සේවා කොමිසමෙන් සමයි කරේ. සමාජික තුන්දෙනෙක් මහ ලොකු දෙයක් නෑ. නීතිපති ස්ථිර ලේකම් අග්‍රවිනිශ්චයකාරවරයා රාජ්‍යයේ විශේෂ තනතුරු පත් කරේ. අගමැතිගේ උපදෙස්ට අග්‍රාණ්ඩුකාරවරයා විසින් පහළ රාජ්‍ය සේවයේ අයගේ පත් කිරීම ඉවත් කිරීම විනය පාලනය කරන ළමයි රාජ්‍ය සේවා කොමිසම සභාවක් තිබුණා. ඒකේ සමාජික කීයද? 3 දෙනෙක්. 3 දෙනෙක්. එච්චර ළමයි මතක තියාගන්න තියෙනවා. එච්චර ළමයි ඔයාලට මතක. ඕකේ මතක තියාගන්න තියෙනවා. හරි. අපි ළමයි ඔය චුට්ටරියම්. හරි. දැන් ළමයි මෙහෙම කොසු ඇමති දැන් කවුද පත් කරන්නේ සාරි. ඒ කොසු ඇමති කියන්නේ මතන යාදින්නේ නේ සුළු වගේ සුළු කර්ණාන්ත වගේ ඉන්න පොයි තියෙන ළමයි කොසු ඉදාල් ඒ පොඩි පොඩි අනේ වගේ අරපේ අමාත්‍යරු ඉන්නෝනේ. ඒකට අමාත්‍යරු ඉන්නවා. දැන් ඔයගොල්ලෝ එක දරෙක් ගන්න රාජ්‍ය ඇමතිවරු කියන්නේ කවුද? හරි. ළමයි ඔයගොල්ලෝ ඉස්සර නම් අහලා හිටියා අහලා තිබෙන නියෝජ්‍ය ඇමති කියලා. නියෝජ්‍ය ඇමති. ඔව් සර්. ඔව් සර් නියෝජනය. මම තමයි කැබිනට් ඇමති. මම කැබිනට් පන්දේ ඇමති මම තමයි. එතකොට මට ගොඩක් වැඩ තියෙනවනේ. මට ළමයි ගොඩක් වැඩ තියෙනවා. ඒතර මගේ වැඩ සහාය වෙන්න කෙනෙක් ඕන. ඒ නිසා තමයි වර නියෝජ්‍ය ඇමතිට පත් කරේ. දැන් ළමයි නියෝජ්‍ය ඇමතිට ඒකට රාජ්‍ය ඇමතිට නියෝජ්‍ය ඇමතිට තමයි පොඩක් නම වෙනස් කරලා තිනවා. රාජ්‍ය ඇමති එයා කැබිනට් ඇමතිට උදව්වක් වශයෙන් තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ යාටත් වෙන වෙනම මාත්‍යංශ බාර දීලා යනවා. හරි. එතකොට ළමයි ඉන්නකොට සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලයේ 30යි රාජ්‍ය අමාත්‍යවරුන්ට ඉන්නවා තැන 35ක් විතර. හරියට මතක නැහැ. 30ක් 35ක් විතර ඉන්නවා. එයාලව කැබිනට් මණ්ඩලයට ගන්න නැහැ. එයාලව මේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කැබිනට් මණ්ඩලයට ගන්න නැහැ. කැබිනට් මණ්ඩලයට ගන්නේ කැබිනට් අමාත්‍යවරු විතරයි. හරි. අපි ළමයි ලියමු රාජ්‍ය සේවා කොමිසම සභාව ගැන. හරි ආයිමත් ඉල්ලන්න කොස අපි දෙන්නම් සන්දය හරි. ඔව් ළමයි බලාපොරොත්තුවක් ඔයගොල්ලෝ බලන්නේ නැද්ද 35 ලංකා ජනාධිපති කෙනෙක් එයා ඉන්න හිතන රටක් කරයිනේ. දැන් නම් ඉන්න හිතෙන්නේ නැහැනේ. ඇත්තටම ළමයි ඔයගොල්ලන්ට ලංකාවේ ඉන්න හිතලා තියෙන්නේ. යන්න හිතලා. යන්න හිතිලා යන්න හිතිලා සර්. ළමයි ඔයාලගේ දෙනවකට තමයි මේක හරියටම තේරෙනවා මේ ළමයි ගත වෙන්නේ ඔයාලගේ ජීවිතේ වගේම ඔයාලගේ දෙනවකයාගේ පට්ටම අමාරු කාලයක්. මම දන්නවා ඔයාලගේ දේශපාලන මතය මොකද්ද කියලා මම දේශපාලන මතය නෙවෙයි මම කියන්නේ මිනිස්සු මාරම අමාරු ජීවත් මම අත්‍යවම දැකලා තියෙනවා. හැම බාන්ඩ් එකකම දෙගුණයක් විතර වැඩි වෙලා. සාමාන්‍ය මතන ඖෂධ බිලක් දෙගුණයකින් විතර වැඩි වෙලා. ඒ නිසා දරුවනේ අම්මා තාත්තා වලට හරිම අමාරුවෙන් දෙවිදක් කරන්න කියනවා. ඔයගොල්ලෝම දන්නවනේ. වෙනදා ඔයගොල්ලෝ පරිහරණය කරපුත්තේ දැන් හම්බෙන්නේ නැහැ. ඒ තරම් ආර්ථිකය හරි අමාරුයි. හරිද ඔයගොල්ලෝ වෙනදා කොයි හරි එළියට ගිහලා කෑවනම් ඒකත් ඉතින් අඩු වෙලා ඇති. ඒ නිසා මතක තියාගන්න ඔයගේ දෙනාපියෝ හැම රුපියලක් හරිම අමාරුවෙන් මහන්සියෙන් හම්බ කරලා තියෙන්නේ. ඒ නිසා ඔයාලගේ දෙමාපියෝ ඉදන් කරන හැම සතේකම සාධාරණ කරගන්න ඒක කරන්න දරුවනේ. ඔයාලා කවද හෝ දවසක මේ රටේ ඉහළම තැනට ඔයගොල්ලෝ බැරි කමක් නෑ දරුවෝ. හරි ඒකේ
අරමුණ තමයි මම ඔයගොල්ලෝ මම කියලා දෙන්නේ මම හරීම දුර්වල කෙනෙක්. මම වෙන බ්‍රයිට් කෙනෙක් නෙවෙයි. එන දුර්වලයි ලකුණු අඩුයි හැබැයි ධර්මනේ මම මහන්සියෙන් නැත්නම් වැඩ කරේ. ඒ නිසා සාමාන්‍ය ජීවිතේ ජයග්‍රහණය කරා. ඒ නිසා මම විශ්වාස කරනවා ඔයාලට අරමුණක් තියාගන්න. මම කවදද දවසක මේ තත්ත්වයටපත් වෙනවා කියලා. හරි. ඒ අරමුණ තමයි පුතේ මිනිස්සු අරගෙන යන්නේ. මම උදාහරණයක් කියන්න. ඒකම ගම අහලා තියෙන එක. ඔයගොල්ලෝ දන්නවද මයිකල් සකර්බර්ග්? මාර්ක් සකර්බර්ග්. මාර්ක් සකර්බර්ග් කියන්නේ කවුද? Facebook වල නිර්මාණය Facebook එකේ නිර්මාණය අයිතිකාරය. එයාගෙන් අහලා තියෙන ප්‍රශ්නයක් මමත් මේක දෙන්නක අහපේ එකක් මම දැන් නිර්මාණය කරගන්න කියලා. අහලා තියෙන ප්‍රශ්නයක් ඇයි ඔයාට Facebook එකක් වගේ හදන්න තිබුණේ කියලා. ඒතකොට එයා කියනවා එයා පුංචි කාලේ දෙමාපියොත් එක්ක ගියා කියලා ලංකාවේ මේ සංචාරයකට. යනකොට එයා දැක්ක කියලා එක තැනකදී එයා කියනවා ඒ ස්ථානයට මතක නෑ චිත්‍ර වගේක් බලලා ඒ චිත්‍රවල මේ කමෙන්ට් කරන්න වෙනම තැනක් තිබුණා. ඔයගොල්ලෝ දැන් කොහේ වෙන්නද? සීගිරිය සර්. මුලින්ම කමෙන්ට් ලියපු තැන චිත්‍ර බලලා මිනිස්සුන්ට තමන්ගේ හිතට ආපු දේ අර පිටියෙලිනු. ඔයාලගේ ඩෙස් වල බලන්නකෝ ඉස්කෝලේ ක්ලාස් වල. ඔයගොල්ලෝගේ ඉන්නේ හරි පොසිටිව් තින්කින් නේ. ධනාත්මක චින්තන ධන තිනුනේ හැම ඩෙස් එකකම. ධන තින්. මම හිතන්නේ සූත්‍ර බන්ධන. A ධන K, P ධන K, C ධන T. මම දැකලා අනුකම්ප ඩෙස් වල තියෙනවා. මම ඇත්තටම හිතන්නේ මේ ඒවල බන්ධන සුළු කිරීම ගුණ කිරීම මොනවා හරි එකක් වෙන්නේ. හරිද? එතකොට අර චිත්‍ර බලනකොට මිනිස්සු මුලින්ම ලෝකේ කමෙන්ට් කරේ එතන. ඒකම ලෝකෙ මුලින්ම කමෙන්ට් එකක් විතර තියෙන්නේ. ඒතර මාර්ක් සකර්බර්ග් කියනවා ඒක තමයි යාට මේ අරමුණක් කාවේ මේක හදන්න ඕනේ කියලා. ඒ කියන්නේ මොකක් හරි දෙයක් වල ඒක ඒගොල්ලෝගේ අදහස. ඔය සීග්‍රේට් දෙක කොපිටියක් තියෙනවා. කොපිටි ගොඩක් තියෙනවා. 5-7 එකක් වුණා කියලා. ඒක කොපිටියක් තියෙනවා මම කිව්වා නෑ. comment amend let Lina say එපුල් මේවරු යහබැසි එක දල පෙළවන් දිගසේ මාන චල්වයි සිත් මමසි comment කියමුණාද අගෙදර තියෙන කරේ හරිද comment කියලා කිව්වේ කොමඩු චිත්‍ර බලලකුතේ අර මිනිස්සේ කියනවා comment amend let Lina say වාගේ මොන කොමඩ් ගිරිය මත වගේ එතන වාගේ මොන ගෙදර තියෙන මොකක් වගේද comment එක වගේ නෙවෙයි එහෙම නෙවෙයි ඒ කියන්නේ ගොඩක් කියනවා ඒක මම කිව්වේ සමහරක් විට ජීවිතේ යම් දේවල් පුතේ වෙන්නවා හරිද වෙනවා පුතේ මිනිස්සුන්ගේ අරමුණුත් එක්ක ඒ නිසා මතක තියාගන්න ඔයාලා අරමුණක් තියාගන්න කවද හෝ දවසක ජීවිතේ ජයග්‍රහණය කරනවා කියලා අනිවාර්යෙන්ම පුතේ ගොඩ යන්න පුළුවන් හරි බලාපොරොත්තු තමයි ලයි මිනිස්සු ජීවත් කරන්නේ මිනිස්සුන්ට බලාපොරොත්තුවක් නැත කිසිම එකක් නැහැ මිනිසුත් හැමදාම බලාපොරොත්තු මම වාහනයක් ගම හොඳ ගියක් හදන්න බලාපොරොත්තුමක් තමයි ළඟයි ජීවිතේ ගෙනියන්නේ ඒ නිසා හොඳ තැනක දෙන්න කට්ටක් නොකලමයි සතරේ ජීවත් වෙලා ජීවිතේ අවසන් කරන්න දුක් විඳින්නේ නැතුව හරි අපි ළඟයි අලියමු ප්‍රශ්නයක් අහනවා සර් ඉදිරියට හොලෝග්‍රෑම් ඉතිහාස මතයෝද මගේ බලාපොරොත්තු තියෙනවා හොලෝග්‍රෑම් දැන් හොලෝග්‍රෑම් කියන්නේ 3D වලින් පුතේ දැන් දන්නකෝ අපි කතා කරනවා කියලා සීගිරි චිත්‍ර 3D පෙන්වන්න 3D වල තමයි පෙන්වන්න හොලෝග්‍රෑම් වලින් අවසන් කරනවා ඕඩර් කරලා දෙන අපේ එකක් නමුත් තමයි තාමත් ඒක උදල් ගෙවෙන්නේ නැහැ හේතු කීපයක් තියෙනවා ඒවා හරියටම කරන්න පුළුවන් සම ලොකු ගානක් කරනවා ඒක විදිහ හරියටම බලන්න ඕනේ ක්‍රියාත්මක කරනවා අනිවාර්යෙන්ම තව මාස ටික කාලයකින් මම ඒක කරනවා හොලෝග්‍රෑම් වලින් ඔයාලට ඉගෙනීම් කටයුතු කරන්න අර අපි වීඩියෝ පෙන්නනවා කියනවා හොලෝග්‍රෑම් වලින් කරන්න බලාපොරොත්තු වෙනවා හරි අපි ළඟ ළමයි ඉමු රාජ්‍ය සේවා කොමිසම සභාව ලියන්න මම මෙහෙම ලියන්න පුතේ ඉක්මනට යන්න මෙහෙම නීතිපති විගණකාධිපති හරි ළමයි මෙහෙම යන්න පුතේ නීතිපති හරි නීතිපති විගණකාධිපති සර් නීතිපතිට පස්සේ කිව්ව කවුද?
විගණකාධිපති විගණකාධිපති ඒ කියන්නේ මේ ඔය රාජ්‍යායතන වල අපි කියන ළමයි ඔය ආදායම් වියදම් තුන පරීක්ෂා කරන්නේ අනේ විගණකාධිපති අයවැය සම්බන්ධ පාඩන අයවැය කියන්නේ යා අයවැය පිළිවෙල ඉපත් කරන ළමයි යන්නේ කොච්චර මුදලක් ගත්තද කියලා අර ඔඩිටිං ඔයගොල්ලෝ එහෙම ඔඩිට් කරනවා කියනවාද නේද අනේ ආවද හරි මේකපතේ විගණකාධිපති ස්ථිර ලේකම් වැනි නිතිපති විගණකාධිපති ස්ථිර ලේකම් වැනි ප්‍රධාන තනතුරු අගමැතිගේ උපදෙස් පිට අග්‍රාණ්ඩුකාරවරයා විසින් පත් කළ අතර අවසන් චුට්ට රාජ්‍ය සේවයේ පහළ නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අධිකරණ සේවා කොමිසම් සභාව රාජ්‍ය සේවයේ පහළ නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අධිකරණ සේවා කොමිසම් සභාව පැවති අතර මෙහි සමාජිකයන් සංඛ්‍යාව තුනකි. මේ සමාජික සංඛ්‍යාව තුනකි. හරි. දැන් අර ළමයි අර හොලෝග්‍රෑම් කියන දේ මම දැන් ඔයගොල්ලෝ දැකලා නැති වැඩේ සාමාන්‍ය මෙන්න මෙහෙම ළමයි. ඔයාලට පේනවද දන්නේ නැහැ. අපලා කියන පේනවද මේක එක. මෙහෙම මම පේනවා දන්න වීඩියෝ මෙහෙම 3D ළමයි. ඔයාලට ඔය ඩයිනෝසරස් එහෙම නිකන් එනවා වගේ තියෙනවා. ඔය කුරුල්ල පියාඹන්නේ පේනවද? ඔව් සර්. හොලෝග්‍රෑම් ප්‍රොජෙක්ට් එකකින් කරන්නේ මේ වගේ අර මම කියේ මට මේ කුරුල්ලෝ පියාඹන පෙන්නන්න ඕනේ යා මට ළමයි පෙන්නන්න ඔව් බලන්න වැඩි ඔය එළියට ගිහිල්ලා හරි මට පෙන්නන්න ළමයි මේ ඔයාලට මේ මොකක්ද අපි කියනවා මේ විසව කොටුවක් සීගිරි චිත්‍ර අන්‍ය වගේ තමයි මේක ෆිසිකල් ක්ලාස් එකක් දෙකක් කම්ප්ලීට් මේක ෆිසිකල් ක්ලාස් එක වුණත් භාවිතා කරන්න පුළුවන් හොලෝග්‍රෑම් ප්‍රොජෙක්ට් එක සමන් ලොකු ගානක් වෙනවා ඒවයි මිල සම්බන්ධයෙන් හරි ඒකට කියන්නේ හොලෝග්‍රෑම් තමයි කියන්නේ හොලෝග්‍රෑම් තමයි ඕකේ අහන්නද සර් රාජ්‍ය සේවා කොමිසම හිටපු සමාජිකයෝ තුන්දෙනාගේ නම් මොනවාද? ඒ කියන්නේ පුතේ මෙහෙම ඒගොල්ලෝ නම් නැහැ ඒගොල්ලෝ කියන්නේ රාජ්‍ය සේවා කොමිසමේ නියෝජිතකයෝ තමයි කියන්නේ නියෝජිතකයෝ තමයි පුතේ කියන්නේ සාමාන්‍යයෙන් අර ඉහළම තනතුරු පුතේ සාමාන්‍ය නීතිය සම්බන්ධයෙන් රාජ්‍ය සේවය ගැන හොඳටම දාන්න තුන්දෙනෙක් තමයි පුතේ පත් කරන්නේ එහෙම හරි ළමයි මාතෘකාව දාන්න අන්තිම එක අධිකරණ සේවා කොමිසම සභාවේ පාඩම අවසන් එතනින් මේ පාඩම අවසන් දාන්තේ මාතෘකාව අධිකරණ සේවා කොමිසම සභාව අධිකරණ සේවා කොමිසම සභාව
හරි. ළමයි මට කියන්න අධිකරණයේ පුතේ ඉහළම කෙනා කවුද? විනිශ්චයකාරවරයා. ගේ ලෝකා. අග්‍රවිනිශ්චයකාර කාර්යවරයා. අන්නලයි අග්‍රවිනිශ්චයකාරයා සහ පුතේ ඉහළ අධිකරණයේ සාමාන්‍ය සෝල් බිරිඳ තිබෙන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණය මහා අධිකරණය හරිද? අග්‍රවිනිශ්චයකාරයා සහ පුතේ ඉහළ අධිකරණ ආයතන වල විනිශ්චයකාරව පත් කරේ අගමැතිගේ උපදේශක කවුද ළමයි? ආණ්ඩුකාරවරයාගේ පරිලේසි ළමයි රාජ්‍ය උසස් ධාරිපත් කරේ අගමැතිගේ උපදේශකත්වය අග්‍රාණ්ඩුකාරවරයා. අධිකරණයේ ගතේ අග්‍රවිනිශ්චයකාරවරයා සහ උසස් අධිකරණාත්මකතේ විනිශ්චයකාරපත් කරේ අගමැතිගේ උපදේශිත අග්‍රාණ්ඩුකාරවරයා. මේ අධිකරණ සේවා කොමිසම සභාවේ සභාපති තමයි අග්‍රවිනිශ්චයකාරවරයා. තවත් දෙන්නේ හිටියා මේ අධිකරණ සේවා කොමිසම සභාවේ වගකීම තමයි පහළ අධිකරණ ආයතන විනිශ්චයකාරයන්ගේ පත් කරන එක, ඉවත් කරන එක, විනය පාලනය කිරීම තමයි කරන්නේ. හරිම සරලයි. අග්‍රවිනිශ්චයකාරවරයා සහ මේ උසස් අධිකරණ ආයතන වලට විනිශ්චයකාරපත් කරේ අගමැතිගේ උපදේශක අග්‍රාණ්ඩුකාරවරයා. අධිකරණ සේවා කොමිසමේ සභාපති තමයි අග්‍රවිනිශ්චයකාරවරයා. තව සමාජිකයෝ දෙන්නේ හිටියා. ඒගොල්ලෝගේ වගකීම, ඒගොල්ලෝගේ වැඩේ තමයි පහළ අධිකරණ ආයතන වලට විනිශ්චයකාරවන් සම්බන්ධයෙන් තීරණ ගැනීම. අපි ළමයි ඔය චුට්ටලේ. හරි. ඔතෙන් පස්සේ පුතේ අපිට කතා කරන්න තියෙන්නේ 6 වෙනි පාඩම. අතිශය වැදගත් පාඩම. හේතුව වැඩිම අවස්ථා ගානක දරුවනේ ඕල් වලට ප්‍රශ්න අහලා තියෙන පාඩම. මාතෘකාව අපහු කියන්නකෝ ඒක. අධිකරණ සේවා කොමිසම සභාව. මාතෘකාව තමයි අධිකරණ සේවා කොමිසම සභාව. ලියන්න මෙහෙම දෙන්න. මෙහෙම ලියන්න. චුට්ටක් ලියන්න. අධිකරණ සේවා කොමිසම සභාව මෙහෙම ලියන්නමයි. අග්‍රවිනිශ්චයකාරවරයා හා ලියන්න අග්‍රවිනිශ්චයකාරවරයා හා උසස් අධිකරණ ආයතන වලට අග්‍රවිනිශ්චයකාරවරයා හා උසස් අධිකරණ ආයතන වලට විනිශ්චයකාරව අග්‍රවිනිශ්චයකාරවරයා හා උසස් අධිකරණ ආයතන වලට විනිශ්චයකාරව අගමැතිගේ උපදේශිත අග්‍රාණ්ඩුකාරවරයා විසින් පත් කර අතර අගමැතිගේ උපදේශිත අග්‍රාණ්ඩුකාරවරයා විසින් පත් කළ අතර මෙම කොමිසමේ සභාපති අග්‍රවිනිශ්චයකාරවරයා විය. මෙම කොමිසමේ සභාපති අග්‍රවිනිශ්චයකාරවරයා විය. ඔවුන්ගේ වගකීම වූයේ පහළ අධිකරණ ආයතනවල කටයුතු සොයා බැලීමයි. ඔවුන්ගේ වගකීම වූයේ පහළ අධිකරණ ආයතනවල කටයුතු සොයා බැලීමයි. ඔවුන්ගේ වගකීම වූයේ පහළ අධිකරණ ආයතන කටයුතු සොයා බැලීමයි. හරි. ඔන්න අපි පස්වෙනි පාඩම අවසන් කරා. අපි ළමයි 6 වෙනි පාඩමට තව තියෙනවා. ඕකේ. 6 වෙනි පාඩම ළමන සතියේ කරන්නේ මොකේ කාර්යයක් අර මුල් දවස් දෙක ෆ්‍රී නිසා තමයි ඔයගොල්ලෝ සම්බන්ධ කරගත්තේ. ඒකයි මම කියන්නේ
මේ ඔයගොල්ලන්ට පුතේ පොඩි දෙයක් හරි මේ කොටස අතිශයම දෙකක් නිසා තමයි ඔයගොල්ලෝ සම්බන්ධ කරගත්තේ. හරිද? ඒ නිසා තමයි ඔයගොල්ලෝ පුතේ පාඩම් කරගන්න අනිවාර්යෙන්ම මාර්තු මාසයේ ඔයගොල්ලෝගේ මේ කල් ගියොතින් ඒ ටර්ම් එක අනිවාර්යෙන් ළමයි මම විශ්වාස කරන්නේ වාර විභාග දෙකක් පවත්වයි. අපි ළමයි පේපර් ක්ලාස් එක කරනවා. ඒ නිසා බය වෙන්න එපා. පේපර් ක්ලාස් එකේ ළමයි උත්තර ලියන්නේ කොහොමද? තෝරගන්නේ කොහොමද? ඒ හැම එකක්ම සම්බන්ධව අපි සාකච්ඡා කරනවා. හරි. ඒ නිසා අපි ඒක පේපර් ක්ලාස් එකේ කතා කරමු. ඔයාලට ලේසියම ඒ කොටසට අල්ලගන්න පුළුවන් වෙයි. හරි. ළමයි හැමෝටම සුබ දවසක් පයිබවන්. අපි පේපර් ක්ලාස් එකේ සිකුරාදා හම්බෙන්න පාඩම් කරගන්න ඕනේ. හරි. Thank you, sir. හරි. සර් අහන්න පුතේ. සර් කැබිනට් මණ්ඩලය පත් කරන්නේ ජනාධිපති පත් يعني ජනාධිපතිද වර්තමානයේ අගමැතිව පත් කරන්නේ කැබිනට් මණ්ඩලයට? ඔව් පුතේ. වර්තමානයේ පුතේ ජනාධිපති තමයි පත් කරන්නේ. හරි. ජනාධිපති තමයි පත් කරන්නේ. දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා පුතේ. දැන් උදාහරණයකට හිතන්නකෝ. හරිද? දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියලා. හරිද? එතකොට ඡන්දයක් දිනලා ඡන්දයක් දෙන්නලා පුතේ හදිසියවත් හිතන්නකෝ සජිත් ප්‍රේමදාස පත් වුණා කියලා පාර්ලිමේන්තු බලයට ආව කියලා. එතකොට ජනාධිපති පුතේ වෙනවා සජිත් ප්‍රේමදාස පත් කරා. එහෙම අවස්ථාවක් තියෙනවා. එහෙම අවස්ථාවක් තියෙනකොට පුතේ අගමැති පත් කරන්නේ ජනාධිපති තමයි. පස්සේ පුතේ ජනාධිපති තමයි කැබිනට් මණ්ඩලයත් තෝරන්නේ. එයාලගේ කාර්යාංශ විනාශ කරන්නේ ජනාධිපති. එතකොට සර් අනිවාර්යයෙන්ම කැබිනට් මණ්ඩලයේ ජනාධිපති කෙනෙක් පත් කරාම අලුත් වෙනවද? කැබිනට් මණ්ඩලයේද නෑ. එහෙම නැහැ. එහෙම නෑ. ඉතින් කොහොමද කියලා ඒ කියන්නේ ඒක වෙන්නේ පුතේ. දැන් අර ජනාධිපති පුතේ හිතනොත් මේගොල්ලෝ වැඩ කරන්නේ අයින් කරනවා කියලා පුතේ. ජනාධිපතිට අයින් කරන්න පුළුවන්. ජනාධිපතිට අයින් කරන්න පුළුවන්. අර මං කියවෙන්නේ වෙන අගමැති කෙනෙක් වෙන පක්ෂයක කෙනෙක් පුතේ අගමැති වුණොත් ජනාධිපතිගේ බලය අඩු වෙනවා. හරිද? ජනාධිපතිගේ බලය අඩු වෙනවා. ඒතකොට ජනාධිපතිට ඕන දේවල් කරන්න බෑනේ. දැන් හිතන්නකෝ සජිත් ප්‍රේමදාස පුතේ අගමැතිව ඉඳලා ගෝඨාභය මේ හිටියොත් ජනාධිපති විදියට එතකොට අමාත්‍යවරුන්ගේ වෙනස්කම් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ නෙවෙයි සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීම් පිට තමයි. එහෙම අවස්ථාවක් තියෙනවද? මම ඔබ මේ නම් කිව්වේ ඔයාලට තේරුම් ගන්න හරිද? හරි. එතකොට අගමැති උනහම වර්තමානයේ ජනාධිපති විසින් පත් කරනකොට අගමැතිට කැමති විදිහට ජනාධිපති يعني ජනාධිපතිගේ උපදෙස් මත එයා පත් කරනකොට එයාට කැමති විදිහට පත් කරන්න පුළුවන් නේද? ඒ කියන්නේ ජනාධිපතිතුමේ ඔව් නෑ සර් කියන්නේ ඒ කියන්නේ සර් අගමැති දැන් පත් වෙනවනේ. එතකොට එයාගේ මේ කියන්නේ ජනාධිපතිගේ උපදෙස් මතනේ අගමැති පත් කරන්න ඕනේ කැබිනට් මණ්ඩලයේ. එතකොට ඒ කියන්නේ උපදේශ ඕනේ ජනාධිපතිතුමා පුතේ මේ අගමැති පත් කරන්න. අගමැති පත් කරන්න. හරි. හරි. එතකොට සර් හරි. ඔව්. එතකොට සර් එතෙන්දි පත් වෙන්නේ අගමැතිගේ ඒ කියන්නේ අගමැති වෙලා ඉන්න එක්කෙනාගේ පක්ෂ නේද? ඔව් එතකොට පුතේ ඉන්නේ දැන් හිතන්නකෝ මම ඉස්සලා කිව්වේ. එතකොට ජනාධිපති වෙන පක්ෂක අගමේ පාර්ලිමේන්තු පුතේ බලය පාර්ලිමේන්තු ඡන්දයක් තියලා මේ පාර්ලිමේන්තු බලය වෙන පක්ෂයකට එනවා. එතකොට පුතේ ජනාධිපති කැමති කෙනෙක් පත් කරන්න බෑ. එතකොට කරන්න වෙන දේ තමයි පාර්ලිමේන්තු පුතේ වැඩි බලය තියෙන වෙන පක්ෂෙටනේ. ඒ පක්ෂ නායකව අගමැතිකමට දාන්න බෑ. හරි. හරි සර්. හරි. thank you sir. හරි. හරි. සාමාන්‍ය ප්‍රශ්න දෙන්න පුතේ අහන්න පුළුවන් ඔයාලට. අහන්න. එතකොට සෝල්වරි වලදී මේ ලංකාවේ රාජනායකයා බ්‍රිතාන්‍ය රැජින වෙද්දී මේ එයාගේ නියෝජිතයයි ඒ කියන්නේ රටේ නාමික විධායකයයි උනේ අග්‍රාණ්ඩුකාරවරයානේ. ඔව්. එයාට අර පාර්ලිමේන්තුව විසිරුවා හරින කැදවන්නේ ඒ වගේ මොන බලයක් තිබ්බත් අර එයා ඒව ක්‍රියාත්මක කරන්න ඕනේ අගමැති උපදෙස් පිටනේ සෝල්බරි වලදී. ඔව්. එතකොට සර් ඒ සිස්ටම් එකමද ඒ කියන්නේ දැන් අග්‍රාණ්ඩුකාරවරයා නැහැනේ දැන් සර් ජනාධිපති අගමැතිනේ ඉන්නේ ඒ සිස්ටම් එක දැනුත් කියන්නේ අගමැති දැන් එහෙම නෙමෙයිනේ සර් කියන්නේ අගමැතිගේ උපදෙස් පිට නෙමෙයිනේ උපදෙස් අනුව නෙමෙයිනේ ජනාධිපතිවරයාගේ බලය ක්‍රියාත්මක වෙන්නේ නෑ දැන් මේක පුතේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා දැන් හිතන්නකෝ ජනාධිපති අගමැති එක පක්ෂක කියලා හරිද එක පක්ෂක එතකොට
ජනාධිපතිපතිේ අගමැතිගෙන් අහන්න ඕනේ ජනාධිපති ඕන දේ කරන්න පුළුවන්. හිතන්නකො මෙහෙම කියලා. අගමැති එක පක්ෂයක ජනාධිපති එක පක්ෂයක. අන්න එතකොට තමයි පුතේ ප්‍රශ්නේ එන්නේ. එතකොට බොහෝ විට ජනාධිපතිට වෙනම අගමැතිගේ පුතේ උපදෙස් පිට සමහර වැඩ කරන්න. අමාත්‍යවරුපත් කරන එක, අමාත්‍යවරු ඉවත් කරන එක, කැබිනට් තීරණ ගන්න එක. ඒ වෙලාවට පුතේ අගමැතිගේ උපදෙස් ගන්න වෙනවා. ඒ අවස්ථාව අනුව හොඳද? සර් එතකොට සාමාන්‍යයෙන් දැනුත් ඒ කියන්නේ එකම පක්ෂ අගමැතිතුමයි ජනාධිපතිතුමයි දෙන්නම එකම පක්ෂයේ හිටියොත් සර් හරි. අගමැතිතුමාගේ නිකන් ඒ කියන්නේ මොන හරි දෙයක් කරන්න යනකොට උපදේශක් සාමාන්‍යයෙන් පෞද්ගලිකව ලබා ගන්නකොට සාමාන්‍යයෙන් අගමැතිතුමාගේ උපදේශකට ප්‍රායෝගිකව එහෙම මේ ජනාධිපතිතුමා විරුද්ධ නොවන අවස්ථා තියෙනවා නේද? ඔව් එහෙම නොවෙන්න පුළුවන්. ඒක ඉතින් දෙන්නගේ දැන් හිතන්නකෝ අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂනේ. ඒතකොට දෙන්න සාමාන්‍යයෙන් අයියා කෙනෙක් ඉතින් අහනවනේ. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි සර්. හරි. සර් ඔව් අහන්නද? සර් එතකොට ඔය බ්‍රිතාන්‍යයන්ගේ කාලේ ගෙනාපු සේරම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වලින් හොඳම එක සෝල්බරිද? ඔව් සෝල්බරි තමයි අපිට ලාංකිකයන්ට වැඩි බලතල සහිත ප්‍රමාණයක් ආවේ. සෝල්බරි තමයි අපි එහෙම ගත්තොත් හොඳ එක විදිහට සලකන්නේ. සර් ජනරජ ආණ්ඩු ක්‍රමය ජනරාජ්‍යක පිට ඉංග්‍රීසියෙන් නෙවෙයිනේ. ඒක අපේ ලංකාවේමයි තමයි හැදුවේ. හරි සර් thank you. හරි okay. සර් රෙකෝඩින් බලන්නේ කොහොමද? YouTube දානවානේ. ඔව් මේක YouTube දානවා පුතේ. YouTube එකෙන් බලන්න පුළුවන් මේ අද කරපේක. හරි. ප්‍රශ්නයක් අහනවා සර් YouTube channel එකෙන්ද? ඔව් මගේ YouTube channel එකේ පුතේ බලන්න පුළුවන්. හරි. ඒක යනවා සර්ගේ විභාගයේ ඔන්ලයින් එකට කරන්න බෑ. ඔව් පුතේ ඔන්ලයින් එකට කරන්න පුළුවන්. ඒක පුතේ මම බලාපොරොත්තු වෙනවා මේ දෙසැම්බර් මාසෙ විතර කරන්න. තව පේපරයක් වගේ කරලා අපි ඉක්මනටම දෙසැම්බර් මාසෙට කරමු. හේතුව තමයි තව චුට්ටක් කල් ගියානේ ඔයගොල්ලෝට විභාගේ ඉස්කෝලේ. ඒ නිසා දෙසැම්බර් මාස වගේ පුතේ පේපර් එක කරනවා. විභාගේ තියලා තරග විභාගයක් වැඩිම ලකුණු ගන්නට තෑගි දෙන්න. ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. හරි ළමයි. හරි අය බලන්න. Good night, sir. අය ගොඩනගා. Bye.